ආයිබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම අද මම කතා කරන්නේ 9 ශ්‍රේණියේ ඔයාලගේ පාඩමක් වන සූත්‍ර කියන පාඩම. හරිද ළමයි? ඒතර අපි බලමු මෙන්න මේ මුලින්ම මේ සූත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? මේ යටතේ මම කතා කරනවා සූත්‍රයක යම් යම් පද උක්ත කිරීම, මේ වගේම සූත්‍ර වලට ආදේශ කිරීම. මොකක් හරි පදයක් දීලා පද කීපයක් දීලා එක පදයක ආදේශ වීම ආදේශ කිරීම කියලා කියන්නේ. ඉතින් අපි මෙන්න මේ වගේ දේවල් කරමු. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි මෙන්න මේ වැඩේට යමු. හරිද? එහෙනම් මාතෘකාව ලියා ගන්න සූත්‍ර. හරි, මුලින්ම අපි බලමු මෙන්න මේ සූත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න බලන්න හොඳම උදාහරණය E සමානයි මෙන්න ඔයාලා මේ දන්න උදාහරණයක්. V ධන F ඍණ 2. මේ සූත්‍රය පාවිච්චි වෙන්නේ ඝන වස්තු වල මුහුණක්, ශීර්ෂ සහ ධාර ගණන සොයන සූත්‍රයක්. මතකයි නේද? ඔයාලට පේනවා වම් පැත්තක් තියෙනවා, දකුණු පැත්තක් තියෙනවා, සමාන ලකුණක් තියෙනවා නේද? මෙන්න මේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ මෙන්න මේ ටික තියෙන්නේ. ඒතකොට මෙතන පද කීපයක් තියෙනවා. පද කීයක් තියෙනවද? 1 2 3යි. පද 3ක් තියෙනවා. ඒතකොට මෙන්න මේ පද දෙකක් වෙන් වෙලා තියෙන්නේ එකතු කිරීම ලකුණකින්. එහෙම නැත්නම් අඩු කිරීම ලකුණකින්. මෙන්න මෙතන බලන්න. මේ පද දෙක වෙන් වෙලා තියෙන අඩු කිරීම ලකුණකින්. ඒතර පද දෙකක් වෙන් වෙන්නේ එක්ක එකතු කිරීම ලකුණකින්, එහෙම නැත්නම් අඩු කිරීම ලකුණකින්. මේ විදිහට වැඩි කිරීම ලකුණකින් පද දෙකක් වෙන් වෙන්නේ නැහැ. කොහොම තිබ්බොත් මොකද්ද වෙන්නේ? f වැඩි කිරීම 2, මේක 2යි f වෙනවා. මෙතෙන්දි තනි පදයක් හැදෙනවා. පද දෙකක් වෙන් වෙන්නේ මෙන්න මේ වගේ එකතු කිරීම ලකුණක්, එහෙම නැත්නම් වැඩි කිරීමේ අඩු කිරීම ලකුණකින්. බෙදීම ලකුණකුත් පද දෙකක් වෙන් වෙන්නේ, ඒකත් තනි පදයක් වෙන්නේ. right. එතකොට මෙන්න මේකේ සමාන ලකුණේ මේ පැත්තේ පද 3ක් තියෙනවා. දකුණු පැත්තේ පද 3යි, වම් පැත්තේ එක පදයක්. බොහෝ වෙලාවට සූත්‍රවල මෙන්න මේ වම් පැත්තේ තියෙන්නේ උක්තය. උක්තය කියන්නේ මේ හොයන්න ඕන එක තමයි මෙන්න මේ වම් පැත්තේ බොහෝ වෙලාවට එක පදයයි බොහෝ වෙලාවට උක්ත කරන්නේ. මේකට කියන උක්තය කියලා. බොහෝ වෙලාවට වම් පැත්තේ තියෙන්නේ එක පදයයි, මේකට කියන උක්තය. හරි, උක්තය. එතන මේ පැත්තේ පද කීපයක් තියෙන්න පුළුවන්. එතන මෙන්න මේකේ ගත්තොත් මේකේ මේ E කියන්නේ ධාර ගණන. V කියන්නේ මොකද්ද? මුහුණක් ගණන. ඔයාලට මතකයි. sorry. V කියන්නේ ශීර්ෂ ගණන. ශීර්ෂ ගණන. F කියන්නේ මුහුණක් ගණන. මුහුණක් ගණන. හරිද? එතකොට ධාර ගණන සමානයි ශීර්ෂ ගණන දන මුහුණක් ගණන අඩු කිරීම 2. මෙන්න සමීකරණයේ හොඳම උදාහරණය. එතකොට මෙන්න මේකේ මේ පැත්තේ මේ තියෙන පදයට කියන මොකක්ද? උක්තය. එතකොට බොහෝ සමීකරණවල මෙන්න මේ වම් පැත්තේ තියෙන්නේ එක පදයක්. ඒක තමයි උක්තය කියලා කියන්නේ. ඉතින් සමීකරණයක අපිට පුළුවන් ඕනම පදයක් උක්ත කරන්න. දැන් මේ v කියලා හිතමු. වෙන v එක පැත්තකට අරගෙන තනි කරගන්න පුළුවන්. එතකොට v තමයි උක්තය වෙන්නේ. තව කෙනෙක්ට පුළුවන් මේ f අකුර කැපිටල් F මෙයා එක පැත්තක තනි කරලා අනිත් ඒවා අනිත් පැත්තට යවන්න. ඒතර එක පැත්තක ඉතුරු වෙනවා මේ f නම් f විතරයි. ඒතර අන්න ඒකට කියනවා උක්ත කියලා. උක්තය කියලා. අන්න ඒ විදිහට තනි පදයක්, ඒ කියන්නේ එක පදයක් විතරක් එක පැත්තක තනි කිරීමට කියනවා උක්ත කිරීම කියලා. හරිද? right. එහෙනම් මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. හරි ළමයි, පොඩ්ඩක් බලන්න ඊළඟට මෙන්න තව සූත්‍රයක් මම දැම්මා. මේකෙත් ඔයාලට පේන වම් පැත්තේ එකක් උක්ත වෙලා තියෙනවා. තනි පදයක් තියෙනෝනේ. මෙන්න මේකට කියන්නේ උක්තය කියලා. දකුණු පැත්තේ ගත්තොත් පද දෙකක් තියෙනවා. මේ 5න් 9 C මේ සම්පූර්ණ එක පදයක්. මෙතන මේ ಗುಣ කිරීම ලකුණක් නේ තියෙන්නේ. 5න් 9 ಗುಣ කිරීම C නේ. එතකොට ಗುಣ කරාට පස්සේ මෙයා පද දෙකකට වෙන් වෙන්නේ. ඒ දෙන්න තනි පදයක්. එහෙනම් 5න් 9 C කියන්නේ තනි පදයක්. ඊට පස්සේ මේ එහෙනම් මේක තනි පදයක්. එකතු කිරීම මෙන්න මෙතනින් පද දෙක වෙන් වෙනවා. මේක තමයි අනිත් පද. දකුණු පැත්තේ පද දෙකයි, වම් පැත්තේ පද එකයි. එහෙනම් මේකේ උක්තය තමයි F. මේ සමීකරණය පාවිච්චි කරන්නේ මේ සෙල්සියස්. මේ C වලින් කියන්නේ සෙල්සියස්. උෂ්ණත්වයක් මේ. උෂ්ණත්වයක් මනින ඒකක එකක් තමයි සෙල්සියස්. අනිත් එක තමයි ෆැරන්හයිට්. මේ F කියන්නේ ෆැරන්හයිට්. ෆැරන්හයිට්. හරිද? ඒතර ළමයි මේ
සෙල්සියස් වලින් උෂ්ණත්වයක් දුන්නොත් අපිට මේ සූත්‍රය පාවිච්චි කරලා ෆැරන්හයිට් වලට හරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆැරන්හයිට් වලින් දුන්නොත් අපිට සෙල්සියස් වලට හරව ගන්න පුළුවන්. ඒතර මේක දැන් ෆැරන්හයිට් තමයි උක්ත කරලා තියෙන්නේ. ෆැරන්හයිට් තමයි තනි කරලා තියෙන්නේ. ඉතින් මේ කෙනෙක්ට පුළුවන් වුණා මේකේ සෙල්සියස් තනි කරන්න. ඒ කියන්නේ C විතර එක පැත්තකට ඉතුරු වෙන්න අනිත් ඒවා අනිත් පැත්තට යවන්න පුළුවන්. C යුක්ත කිරීම කියලා තමයි එතකොට කියන්නේ. හරිද? පොඩ්ඩක් මේක ලියා ගන්න. ඒ විදිහට තව සමීකරණ කිහිපයක් මම ලියන්නම්. මේ උදාහරණ 2 මේක උදාහරණ 1 මේ බලන්න තව උදාහරණ කිහිපයක් දෙනවා. උදාහරණ 3 S සමානයි u ධන v බෙදීම දෙවාරයක් t. ඔනෝකත් සමීකරණයක්. හරිද? තව ගමු v සමානයි u ධන at. හරි. තව එකක් s සමානයි n බෙදීම 2යි a ධන l. ඉතින් මේ වගේ එක එක සමීකරණ තියෙනවා. තව තියෙන එකයට u සමානයි එකයට v ධන එකයට f. හරි. ඒ ඔන්න ඔය විදිහට එක් වර්ගයේ සමීකරණ තියෙනවා. ඒතර මේ සමීකරණයක සමාන ලකුණක් තියෙනවා. ඒකේ දකුණු පැත්ත තියෙනවා, වම් පැත්ත තියෙනවා. බොහෝ වෙලාවට මේ වම් පැත්තේ තියෙන එක පදයයි. බොහෝ වෙලාවට. ඒතර වම් පැත්තේ පද කිහිපයක් තියෙන අවස්ථාවක් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්න උදාහරණ ටිකක් තමයි ඔය දැම්මේ සූත්‍ර වලට. හරි. ඒතර මම මෙන්න මේක මේ පළවෙනි එකම දීපු මේ සූත්‍රයේ v උක්ත කරන්න යන්නේ මම. v කියන එක උක්ත කරන්න. v උක්ත කරන්න. එහෙනම් එක පැත්තක v තනි කරගන්න ඕන. බොහෝ වෙලාවට වම් පැත්තේ තමයි තනි කරගන්නේ. දකුණු පැත්තේ තනි වුණත් එහෙම ප්‍රශ්නයක් නෑ. පැති දෙක මාරු වුණාට ප්‍රශ්නයක් නෑ. එහෙනම් බලමු v උක්ත කරන විදිය. හරි. එතකොට මෙන්න මේ එක පැත්තක v තියලා අනිත් ඔක්කොම අනිත් පැත්තට යවන්න ඕන. දැන් බලමු මෙන්න මේ පැත්තේ v තියෙන්නේ. මම නැවතත් ලියා ගන්නම් e සමානයි v ධන f ඍණ 2යි. හරි. එතකොට මෙන්න මෙතන තමයි v තියෙන්නේ. එහෙනම් මෙයා ඉතුරු කරගන්න මේ පැත්තේ අනිත් ඒවා අනිත් පැත්තට යවන්න. දැන් බලමු මෙතන මේ පද තියෙනවා 3ක් නේද? මේක මේ v කියන්නේ වෙනම පදයක්. ඒතර v වෙනම පදයක්, තනි පදයක්. ඒතර මෙන්න මේව වෙනම පදනේ. වෙනම පද දෙකක්. ඒතර මේ පද දෙකම අවශ්‍ය නැහැ. මේ තනි පදයේ v තියෙන පදේ ඉතුරු කරගන්න. v තියෙන පදේ ඉතුරු කරගෙන අනිත් පද අනිත් පැත්තට යවන්න. දැන් කොහොමද මේ පැත්තේ මේ අනිත් පද ටික නැති කරගන්නේ? දැන් බලන්න මේ v එකතු කිරීම f අඩු කිරීම 2. ඒතරට පේනවා මෙතෙන්ට v ට මේ f මුලින්ම අයින් කරගමු. එකපාරම වුණත් දෙකම අයින් කරගන්න පුළුවන්. අපි එක එක අයින් කරගමු. f මුලින්ම අයින් කරගන්නම් මේ පැත්තෙන්. ඒතරට පේනවා මේ v ට එකතු වෙලා තියෙනවා f. මෙන්න මේ ලකුණ බලන්න. එකතු වෙලා තියෙනවා f. එහෙමනම් මෙන්න මේ එකතු කරපු එකක් අයින් කරගන්න අපි මොකද කරන්නේ? අඩු කරනවා. ඒතර මතක තියාගන්න හැමතිස්සෙම දෙයක් අයින් කරගන්න ඊට ප්‍රතිවිරුද්ධ දේ තමයි කරන්න ඕන. ඒතර ඔයාලට පේනවා එකතු වෙලා තිබ්බනම් අඩු කරනවා. අඩු වෙලා තිබ්බනම් අයින් කරන්න එකතු කරනවා. ಗುಣ වෙලා තිබ්බනම් අයින් කරන්න බෙදන ප්‍රතිවිරුද්ධ දේ. බෙදිලා තිබ්බනම් අයින් කරන්න ಗುಣ කරනවා. එකතු වෙලා තිබ්බනම් අයින් කරන්න අඩු කරනවා. අඩු වෙලා නම් එකතු කරනවා. ಗುಣ වෙලා නම් බෙදනවා. බෙදිලා නම් ಗುಣ කරනවා. හැමතිස්සෙම ප්‍රතිවිරුද්ධ දේ කරන්නේ. එහෙනම් මෙතන මේ එකතු වෙලා තියෙන f අයින් කරගන්න මොකද කරන්නේ? f එකක් අඩු කරන්න. එහෙනම් අඩු කිරීම f කියලා දාන්න. හරි. දැන් මේක සමීකරණයක් නිසා සමීකරණයේ එක පැත්තකට කරන දේ අනිවාර්යෙන් අනිත් පැත්තෙත් ඒ විදිහටම කරන්න ඕන. මේ පැත්තෙන් මොනවා හරි අඩු කරා නම් ඒකම මේ පැත්තෙනුත් අඩු කරන්න. මේ පැත්තට මොනවා හරි එකතු කරා නම් ඒකම මේ පැත්තට එකතු කරන්න. ඒ වගේම මේ සමීකරණයේ දකුණු පැත්ත මොකක් හරි එක පැත්තක් යම් සංඛ්‍යාවකින් වැඩි කරා නම් මේ පැත්තත් එම සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕන. යම් සංඛ්‍යාවකින් මේ පැත්ත බෙදුවොත් ඒකින් මේ පැත්තත් බෙදන්න ඕන. එහෙනම් දැන් මෙතන මේ අඩු කරා. එහෙමනම් අනිවාර්යෙන් මේ පැත්තෙනුත් අඩු කරන්න f එක. හරිද? ඔන්න ඔය ටික තමයි තේරුම් ගන්න ඕන මේ උක්ත කිරීම යටතේ. right දැන් බලන්න මේ ධන f මේ ඍණ f නේ. f වලින් f අඩු නම් මොකද්ද වෙන්නේ? ඉතින් ළමයි මෙන්න මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේ වගේ ධන x ඍණ x තිබ්බොත්
ලකුණු ප්‍රතිවිරුද්ධයිනේ. මේක ධන මේක ඍණ මේ දෙන්න මොකද්ද වෙන්නේ? කපල යනවා. ඉතුරු වෙන්නේ කීයද? බිංදුව. මේ දෙන්නම කපල යනවා. අපි තුමු තව එකක් ඍණ a ධන a. මේ බලන්න මේකෙත් මේ දෙවර්ගයෙන් මේක ඍණ මේක ධන. හැමතිස්සෙම මෙයාගේ මේ ඉස්සරහා තියෙන එක තමයි ලකුණ. මේ a වල ලකුණ ධන මේ a වල ලකුණ ඍණ. මෙහෙම දෙවර්ගයෙන් තිබ්බොත් අනිවාර්යෙන් ওই දෙන්න අපිට ශූන්‍ය වෙනවා කියන්නේ බිංදුවක් වෙනවා. හරිද? ඔන්න ඔකත් මතක තියාගන්න. එතකොට බලමු මෙතන මෙයා f කියන්නේ ධන මේ f කියන්නේ ඍණ. එතකොට මේ දෙන්න නැති වෙලා යනවා. බිංදුවක් වෙනවා. ඉතින් ඉතුරු වෙන්නේ මොකද්ද? මෙතන ඉතුරු වෙනවා v. මෙතන ඉතුරු වෙනවා අඩු කිරීම 2. හැමතිස්සෙම මේ ලකුණේ ඉස්සරහා මේ සංඛ්‍යාවේ ඉස්සරහා එක තමයි ලකුණ. කියන පදයේ හැමතිස්සෙම ඉස්සරහා තියෙන ලකුණ තමයි මේ පදයේ ලකුණ. එහෙනම් මේ දෙකේ ලකුණ ඍණ. f වල ලකුණ ඍණ. මෙතන f වල ලකුණ ධන. මෙතන v වල ලකුණ මොකද්ද? මොකුත් දාලා නැහැ කියන්නේ ධන. හරිද? එහෙනම් ලකුණ මෙතන ඍණ 2. ඔන්න ඔක ඉතුරු වෙන්නේ. v ඍණ 2 තමයි ওই පැත්තේ ඉතුරු වෙන්නේ. හරිද? දැන් බලමු අනිත් පැත්තට කියොත් අනිත් පැත්තේ ඉතුරු වෙනවා e ඍණ f. දැන් මොන හරි. මෙතනින් දැන් එක පදයක් අයින් කරා. තව එක පදයක් තියෙනවා. දැන් v තියෙන්නේ මේ පදේනේ. ඒක ඉතුරු කරගෙන මෙන්න මේක නැති වෙන්න ඕනේ. ඔන්න ඔක නැති වුණා නම් හරි නේද? හරි. දැන් ඒක නැති වෙන්නේ මොකද්ද කරන්නේ? මේ දෙක නැති කරගන්න නම් දැන් අඩු කිරීම දෙකක් නම් අපි කරන්නේ මොකද්ද? එකතු කිරීම දෙකක් දාන්න. මම ඕන තව පිළියෙල ලියන්නම්. ඔයාලට ඕන මේ පිළියෙලීම හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සමානයි v ඍණ 2. මෙන්න මේ දෙකක් මේ දෙක ඍණනේ. එහෙනම් මොකද කරන්නේ? දෙකක් එකතු කරන්න. දැන් මොකද වෙන්නේ? මෙයා ඍණ 2 මෙයා ධන 2. එතකොට මම කිව්වා දෙවර්ගයෙන් සමාන දෙකක් තියෙනවා නම් කපල යනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? v. දැන් එහෙනම් මේ පැත්තට ධන දෙකක් එකතු කරා නම් අනිවාර්යෙන් මේ පැත්තට ධන දෙකක් දාන්න. එකතු කිරීම දෙකක්. දැන් එහෙනම් මෙන්න මේකයි මේකයි කපල යනවා. ඉතුරු වෙන්නේ v. v සමානයි මේ පැත්තේ එතකොට e ඍණ f ධන 2යි. හරිද? දැන් ළමයිට පුළුවන් මේ සමීකරණය කරකවල ලියන්න. v මේ පැත්තේ ලියනවා මේ පැත්ත ලියනවා. පැත්ත දෙක මාරුනාට ප්‍රශ්නයක් නැහැ. මේ v මේ පැත්තේ ලියන්න මෙහෙම තියෙද්දි සමීකරණය කරකවුවා වගේ තමයි. එතන මේ පැත්තේ e ඍණ f ධන 2. හරිද? මෙහෙම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් වඩාත්ම හොඳයි මේ උක්ත කරන එක මුලින් තියෙනවා නම්. දකුණු පැත්ත වම් පැත්තේ තියෙනවා නම් වඩාත්ම හොඳයි. නොක ලියා ගන්න. හරි. ඊළඟට බලන්න මේ ප්‍රශ්නාංක 2 මෙන්න මේකේ u උක්ත කරන්න මුලින්ම ඒකේ රෝමි ලක්ෂණ එක u උක්ත කරන්න. right එහෙනම් මම ආයේ ලියා ගන්න සමීකරණය v සමානයි u ධන at. සූත්‍රය එහෙම නැත්නම් සමීකරණය කියන්න පුළුවන්. සූත්‍රය මුලින් ලියා ගන්න. දැන් මෙන්න මේ සූත්‍රයේ උක්ත කරන්න ඕන එක මාර්ක් කරගන්න මෙන්න. මෙතන තමයි උක්ත කරන්න ඕන. මෙයා තනි කරගන්න මේ ටික නැති කරගන්න. ඔන්න මේ ටික නැති වුණා නම් හරි නේද? නේද? එහෙනම් බලන්න මෙතන මේ පද කීයක් තියෙනවද ඉස්සරලම බලන්න. මේක එක පදයක් මේ දෙකම තනි පදයක්. එහෙනම් පද දෙකයි තියෙන්නේ. ඔයාලට පේනවා මේ පදේ මේ දෙන්න ගුණිතයක්නේ තියෙන්නේ. ඒ ගුණ කිරීම t කියලා තියෙන්නේ. ඒ ගුණ වුණාට පස්සේ මේ දෙන්නම තනි පදයක් වුණා. ඒක එක පදයක් මේක එකක් වුණා පද දෙකයි තියෙන්නේ දකුණු පැත්තේ වම් පැත්තේ එකයි. එමනම් මේක ඉතුරු කරගෙන මෙයා නැති කරගන්න. ඊටම පහසුයි මේක නම්. මේ පැත්තේ u ධන at දැන් මෙයා බලන්න නැති කරගන්න ඕනනේ. මෙයා මොකක්ද මොන atද? ධන at එකතු කිරීම at. ඉතින් මේක නැති කරගන්න නම් මම කියලා ඇති සමාන දෙකක් දාන්න ලකුණ ප්‍රතිවිරුද්ධ වෙන විදියට. එහෙනම් ධන at නම් මේකේ ප්‍රතිවිරුද්ධ එක ඍණ at. එකතු කිරීම at නම් අඩු කිරීම at දාන්න. එතකොට මේ දෙන්න කපල යනවා. මෙහා ධන ලකුණ මෙහා ඍණ ලකුණ. සමාන දෙකක් අයින් වෙනවා ලකුණ ප්‍රතිවිරුද්ධ නම්. හරිද? එහෙනම් අපි මෙතෙන්දි කරන්නේ මේක අඩු කිරීම at දාන්න. දැන් මේ සමාන ලකුණේ මේ පැත්තේ අනිවාර්යෙන්ම මේ පැත්තේ කරපු දෙයම අඩු කිරීම at දාන්න. මේ පැත්තේ කරන දේ අනිවාර්යෙන් මේ පැත්තෙත් කරන්න ඕන. හරිද? ඒතර බලන්න මේකයි මොකද්ද වෙන්නේ? බිංදුවයි කපල යනවා. ධන at ඍණ at කපල යනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ u. u සමානයි v ඍණ at. මම මේක පැත්ත මාරු කරලා ලියන්නම්. u සමානයි v ඍණ at කියලා.
හරි කෙනෙක්ට මේ පැත්තේ ලියලා එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නෑ මම එකපාරම මාරු කරා. මේ පැත්තේ ඉතුරුනේ u නේ මම ඒක මේ පැත්තෙන් ලිව්වා මේ ටික අර පැත්තෙන් ලිව්වා. හරි දැන් මම පටලවෙන්න මම තව පෙළිය ලියන්නම්. v ඍණ at සමානයි u නේ. දැන් මේ පැති දෙක මේ සූත්‍ර කරකවන මෙහෙම. ඒතර u සමානයි v ඍණ at වෙනවා. හරි ඔන්න පළවෙනි එක හරි. ඊට පස්සේ රෝමිලක්කම් 2 රෝමිලක්කම් 2 කියනවා a උක්ත කරන්න. ඔන්න බලන්න a උක්ත කරන්න. පොඩ්ඩක් විතර ඔක අමාරුයි වගේ පේන්නේ. නමුත් ක්‍රමය අල්ලගත්තා නම් අමාරු වෙන්නේ නැහැ. right එනවා ආයෙම සමීකරණ සූත්‍ර ලියා ගන්නවා v සමානයි u ධන at. හරිද? දැන් බලමු u තියෙන්නේ මොන පදේද කියලා. u නේ a තියෙන්නේ මොන පදේද? a නියුක්ත කරන්න ඕනේ නම් a තියෙන්නේ මෙන්න මේ පදේ. a තියෙන පදේ ඉතුරු කරගෙන අනිත් පද ටික අයින් කරන්න මේ පැත්තෙන්. එහෙනම් අනිත් පද කියන්නේ මේකනේ. මෙන්න මේක අයින් කරගත්තා නම් හරි. පස්සේදී මේක මේ t අයින් කරමු. මුලින්ම ඒ හොයන්න ඕන එක තියෙන පදේ ඉතුරු කරගෙන අනිත් ඒ පද අයින් කරන්න මුලින්ම. හරි එහෙනම් මෙන්න මේ u කියන පදේ අයින් කරනවා. ඉතින් ඔයාලට පේනවා මේක මොන u එකක්ද? u වල ලකුණ ධන නේද? හරිද මේ ලකුණ නෙවෙයි ගන්න මෙයාගේ මේ ඉස්සරහින් තියෙන ලකුණ. u වල ලකුණ මුකුත් දාලා නැහැ කියන්නේ ධන. ධන u නම් අයින් කරන්න අපි මොකද්ද කරන්නේ? ධන u අයින් කරන්න මොකද්ද කරන්නේ? ඍණ u දාන්න වෙනවා. හරිද? එහෙනම් මෙතන v සමානයි u ධන at. මෙතන ධන u නේ. එහෙනම් ඍණ u එකක් දාන්න. එතන මොකක්ද වෙන්නේ? මේ මෙතන ලකුණ ධන එක දාන්න අවශ්‍ය නැහැ. ධන u ඍණ u මොකද්ද වෙන්නේ? කපල යනවා බිඳුවක්. ඒතකොට ඔයාලට පේනවා මේ පැත්තෙන් දකුණු පැත්තේ මේ සූත්‍රයේ u අඩු කරා. එහෙනම් අනිවාර්යෙන් මේ පැත්තෙනුත් u අඩු කරන්න ඕන. හරි දැන් අතර මේ පැත්තේ මේ u කපල යනවා. ඉතුරු වෙන්නේ at. මෙතන එනවා v ඍණ u. හරිද? at සමානයි v ඍණ u. දැන් බලන්න උත්තර කරන්න ඕනේ ඒනේ. මෙතන at කියලා කියන්නේ මම වරහණකින් දාන්නම් a ගුණ කිරීම t. මේ ගුණ කිරීම ලකුණ මෙතන පෙනුනේ නැතුණාට තියෙන්නේ a ගුණ කිරීම t. ඉතින් මේක at කියලා ලියන්න පුළුවන් නේ. හරි දැන් බලන්න මේ a උක්ත කරන්න නම් a තනි කරන්න නම් මෙන්න මේ t නැති වෙන්න ඕනනේ. මෙන්න මේ t නැති වෙන්න. හරි t නැති කරන්න මොකද්ද කරන්නේ? බලන්න මෙතන t වලින් ಗುಣ වෙලා තියෙන්නේ. ඒතර මම කිව්වා ඒකේ ප්‍රතිවිරුද්ධ දෙන්නේ හැමතිස්සෙම කරන්න ඕන. ඒ වුණා අපි මොකද්ද කරන්න ඕන? t වලින් ಗುಣ වෙච්ච එක නැති කරන්න නම් t වලින් බෙදන්න ඕන. හරිද? t වලින් බෙදුවට පස්සේ මොකද්ද වෙන්නේ? මේ t කපල යන. අඩු වෙන්නේ නැහැ කපල යන. ඒ t වලින් කපන්න පුළුවන් t බෙදුවාම එකයි. t වලින් බෙදුවම එකයි. එහෙනම් ඒ වැඩි කිරීම එකයි කියන්නේ ඒ ඉතුරු වෙන්නේ. එමනම් මේ පැත්තෙත් මොකද කරන්නේ? මේ පැත්ත t වලින් බෙදුවා නම් මේ පැත්තේ t වලින් බෙදන්න. එතකොට මෙතන t කපල යනවා. ඉතුරු වෙන්නේ a සමානයි v ඍණ u බෙදීම t. මම මේක පැත්ත හරවල ලියන්නම්. a සමානයි v ඍණ u බෙදීම t. හරිද? සටහන් කරගන්න. හරි මෙන්න බලන්න තව ආකාරයේ ගානක්. ඒතර මම ඔයාලට මේ වගේ සියලුම ආකාරයේ ගණන් ටික කරන්නම්. මේ බලන්න s සමානයි t වරහන් u ඍණ v. හරි දැන් මෙන්න මේ වරහන් පිළිබඳ අවබෝධයක් නැති ළමයි මෙන්න මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. s සමානයි t මෙතන මේ වරහණෙන් කියන්නේ ಗುಣ කිරීම කියන එක. t ಗುಣ කිරීම. මෙතන ಗುಣ කිරීම ලකුණක් දාලා නැහැ. ಗುಣ කිරීම මේක මේ u ඍණ v. ඒතර මේ මුළු වරහනම t වලින් ಗುಣ කරන්න කියලා කියන්නේ. දැන් මෙහෙම වරහන දැම්මේ නැතුනොත් ඉතින් ප්‍රශ්නයක් වෙනවනේ නේද? ඒතර මෙතනින් කියන්නේ මොකද්ද? t ගුණ කරන්න u වලින් විතරයි. ඊට පස්සේ එන උත්තරෙන් අඩු කරන්න v. ඒතර ඒක වැරදිනේ. දැන් වරහන දැම්මාම කියන්නේ t ගුණ කරන්න මෙන්න මේ u වලින් v අඩු කරලා එන උත්තරේ. අර දෙකයි වරහන දාන්නේ. මේ සිය ඔක්කොටම තමයි වරහන දාලා තියෙන්නේ. වරහන ඇතුලේ පද දෙකක් තියෙනවා. ඒක වරහනක් දාපු ගමන් මොකද්ද වෙන්නේ? පද දෙකම තනි පදයක් කරගත්තා. වරහනක් දාපු ගමන් පද කීයක් තිබ්බත් ඒක තනි පදයක් කරගන්න පුළුවන් නේ. මේ වරහන ඇතුලේ වෙනම ගත්තොත් පද දෙකක් තියෙනවා. ඒතර මේ දකුණු පැත්තේ ගත්තොත් මේ සූත්‍රයේ දකුණු පැත්තේ ගත්තොත්
තනි පදයයි තියෙන්නේ. මෙතන t වැඩි කිරීම මේ වරහනේ මේ ඔක්කොම තනි පදයක් වුණා. එහෙනම් මෙතන වැඩි කිරීමක් නිසා මේ ඔක්කොම තනි පදයක්. එහෙනම් දකුණු පැත්තේ පද එකයි තියෙන්නේ, වම් පැත්තේ පද එකයි තියෙන්නේ. මේකෙන් අපිට t තමයි යුක්ත කරන්න ඕන. දැන් යුක්ත වෙලා තියෙන s නේ. හරිද? එහෙමනම් ළමයි පළවෙනි එක මම මේක නැවතත් ලියා ගන්නම්. s සමානයි t වාරයක් u ඍණ v. ඒතර මෙතන වැඩි කිරීම තියෙන්නේ එක දාගත්තත් එකයි නැතත් එකයි ප්‍රශ්නයක් නෑ. ඔයාලා මේක තේරුම් ගන්න. මෙතන වැඩි කිරීම මේ එතකොට මේ වරහන තනි පදයක් වුණා. මේකත් එතකොට වැඩි කිරීමක් නිසා මේ ඔක්කොම තනි පදයක්. හරි. දැන් වෙනම් බලන්න මේ මෙතනින් t යුක්ත කරන්න නම් මෙන්න මේ ටික නැතුණා නම් හරිය නේද? ඔන්න ඔය ටික නැතුණා නම් හරි. ඒ කියන්නේ වරහන් u ඍණ v නැති වුණා නම් හරි. මේ ටික නැති කරන්න මොකද්ද කරන්නේ? මේක ಗುಣ වෙලා තියෙන මේකෙන්. t ಗುಣ වෙලා තියෙන මේකෙන්. යම් පදයකින්. එහෙමනම් මෙන්න මේකින් බෙදුවා නම් ඕක නැති වෙනවනේ. මේ ටික නැති කරන්න නම් ඕකින්ම බෙදන්න. ඒ සමානයකින් බෙදන්න. u ඍණ v වලින් බෙදනවා මම. බෙදුවා මොකද්ද වෙන්නේ? මේ u ඍණ v ට u ඍණ v කපල යනවා. ඉතුරු වෙන්නේ t. එහෙමනම් අපි මේක සූත්‍රයක් නිසා සමාන ලකුණක් තියෙන සමීකරණයක් හෝ සූත්‍රයක් නම් මේ පැත්තේ කරපු දේ මේ පැත්තෙත් කරන්න ඕනේ නම් මේ පැත්තත් u ඍණ v වලින් බෙදුවා. හරිද? එතකොට මෙතන ඉතුරු වෙන්නේ අය u ඍණ v u ඍණ කපල ගියා 1 ඉතුරු වෙන්නේ. එහෙනම් දෙකම u ඍණ v වලින් බෙදුවා කියන එක. මම කියන්නේ මේ වරහණක් දාපුවම එක තනි පදයක් වෙනවා කියලා. වරහණක් තිබ්බ නැත්නම් ඔහොම බෙදන්න බෑ. හරි. එතකොට ඉතුරු වෙන්නේ මේ පැත්තේ t සමානයි මෙතන s බෙදීම u ඍණ v. දැන් මම මේ සූත්‍රය අනිත් පැත්ත කරකවනවා. t සමානයි s බෙදීම u ඍණ v එනවා. හරි. ඔන්න රෝම ඉලක්කම් එක හරි. දැන් රෝම ඉලක්කම් දෙකට යමු. රෝම ඉලක්කම් දෙකේ යුක්ත කරන්න තියෙන්නේ u. බලමු කොහොමද කරන්නේ කියලා. s සමානයි t වාරයක් u ඍණ v. හරිද? මේක මේ u හෝ v යුක්ත කරන ක්‍රම දෙකක් තියෙනවා. t යුක්ත කරන්න නම් ওই ක්‍රමය තමයි තියෙන්නේ. u හෝ v යුක්ත කරන ක්‍රම දෙකක් තියෙනවා. එයින් මම එකක් කරන්නම්. බලන්න මේ එක ක්‍රමයක් තමයි මේක මේ. බලන්න මේ ළමයට පුළුවන් ඕන මේක වරහන ඉවත් කරලා සුළු කිරීමක් කරලා හදන්න. මම ඒ ක්‍රමේ පස්සේ කියලා දෙන්නම්. මෙන්න මේ දෙවෙනි ක්‍රමය මම කරන්නම්. මුලින්ම දැන් මෙතන ගුණ කිරීමක් නේ තියෙන්නේ. බලමු දැන් u තියෙන්නේ කොතනද කියලා. ඒවට පේන u තියෙන්නේ මේ වරහන ඇතුලේ නේද? ඒක වරහන දැන් තනි පදයක් නේ. පද දෙකක් තිබ්බොට වරහන දාපුව ගමන් ඒක තනි පදයක්. එහෙනම් මේ වරහන ඇතුලේ තමයි u තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ටික ඉතුරු කරගෙන මෙන්න මේක නැති කරගන්න t ඕනේ නැහැ අපිටනේ. මේ u ඍණ v නැති කරගන්න මෙතන ගුණිතයක් තියෙන ඉඳා u ඍණ v තියාගන්න t නැති කරන්න මොකද්ද කරන්නේ? u ඍණ v තියාගන්න මේ දෙකම වරහනත් එක්ක මේ t නැති කරන්න t වලින් බෙදනවා. එහෙනම් මේ පැත්තට t වලින් බෙදන්න. බලන්න එතකොට මේ ගුණ කිරීමක් නේ මෙතන තියෙන්නේ. ගුණ කිරීමක් නිසා තමයි බෙදුවේ. නැත්තම් බෙදන්න බෑ. ඒතර t කපල යනවා. t වලින් බෙදුවම 1 නෙන්නේ. ඉතුරු වෙන්නේ u ඍණ v. හරිද? එහෙනම් මෙතනින් ලියන්නම්. එතකොට ළමයි ඉතුරු වෙන්නේ u ඍණ v. u ඍණ v. ඒතර වරහණක් තියෙනවා. දැන් මෙතන තියෙන කීයද? 1නේ. මෙතන 1නේ. එක වැඩි කිරීම මේක කියන්නේ මේකම තමයි. ආයෙ එකක් ලියන්න අවශ්‍ය නැහැ. මේ පැත්තේ ඉතුරු වෙනවා s බෙදීම t. ඔන්න බලන්න. උනද? හරිද? right. දැන් එහෙනම් මෙතන මේ එකෙන් ගුණ නැහැ කියන්නේ වරහන් ඉවත් වෙනවනේ. එක ගුණ කිරීම කියන්නේ මේකමයි. නෑ අපිට එකෙන් ගුණ කරලා වරහන් ඉවත් කරන්න පුළුවන්. ආයෙ බලන්න. මෙතන එක ගුණ කිරීම මේ ටිකනේ. එක u වලින් ගුණුනාම u. ඍණ එක v වලින් වැඩුණාම v. ඔන්නම ලියන්න පුළුවන් වරහන් අයින් කරලා. හරි. සමානයි s බෙදීම t. ඒතර මේ තව පෙළියක් ලියන්න අවශ්‍ය නැහැ. මේ පෙළිය අවශ්‍යම නැහැ. මම පළවෙනි පාරේ ඉඳ කරන්නේ. හරි. දැන් බලන්න එහෙනම් අපිට ඉතුරු වෙන්න ඕන කීයේ මොකද්ද? u නේ. ඒතර දැන් දකුණු පැත්තේ පද දෙකක් තියෙනවා. තනි පදයක් නෙවෙයි දැන්. ඒ වරහන් ඉවත් වුණානේ. මේ u කියන්නේ එක පදයක්, v කියන්නේ තව පදයක්. මේ අඩු කිරීම ලකුණෙන් තමයි පද දෙක වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන u තනි කරගන්න නම් මෙන්න මේ v නැති වෙන්න ඕන. හරිද? එහෙනම් v නැති කරන්න මොකද්ද කරන්නේ? ඔව් මකලා දාලා හරියන්නේ නැහැ නේද?
ඔයාලට පේනවා මෙතන u වලින් v අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අඩු වෙච්ච එකක් නැති කරන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ ලකුණ මොකද්ද? එකතු කිරීම ලකුණ නම් v එකතු කරන්න. දැන් මෙයා ඍණ v මෙයා ධන v කපලයක්. එහෙනම් මේ පැත්තටත් ඔය දෙයම කරන්න. v එකක් එකතු කරන්න. එතකොට මොකද්ද වෙන්නේ? මේකයි කපලා යනවා. ඉතුරු වෙන්නේ u සමානයි s බෙදීම t ධන v. මේ විතර පද දෙකක්. මේ s බෙදීම t කියන්නේ එක පදයක්, එකතු කිරීම v කියන්නේ වෙනම පදයක්. හරි. අරතර මම මේක හරවල ලියන්නම් u සමානයි s බෙදීම t ධන v කියලා ලියන්න පුළුවන්. හරිද? හරි මම ඔය කරේ එක ක්‍රමයක්. එක ක්‍රමය තමයි ඔය කරේ. මොන බලන්න අනිත් ක්‍රමේ. මෙන්න අනිත් ක්‍රමේ දෙක ක්‍රමය. ඔයාලට ලේසි ක්‍රමයක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් මෙන්න මේක මම ආයෙ ලියා ගන්නම් s සමානයි t වාරයක් u ඍණ v. දැන් මම කරන්නේ මේ පැත්ත මෙහෙම තියාගෙන දකුණු පැත්තේ වරහන ඉවත් කරනවා. t u වලින් වැඩි කරන්න. වරහන ඉවත් කරනවා කියන්නේ මේ t වලින් මෙන්න මේ පද දෙකම වැඩි කරන්න ඕන. වරහනේ තියෙන පද දෙකම. t වැඩි කිරීම u කියන්නේ tu. ඉතින් ලකුණත් බලන්න ඕන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මේකේ ලකුණ ධන, මේකේ ලකුණ ධන, ධනෙන් වැඩුණාම ධන. ඊළඟට මෙතන ලකුණ බලමු. මෙයා ධන, මේ v කියන්නේ ඍණනේ. ධන ඍණෙන් වැඩුණාම ඍණයි. t වැඩි කිරීම v කියන්නේ tv. tv. හරි. එහෙනම් දැන් බලමු මෙතන යුක්ත කරන්නේ. u තියෙන්නේ මේ පදයේ. මේක වෙනම පදයක්. පද දෙකක් තියෙනවා. 1යි 2යි. මේ පැත්තේ පද දෙකක් තියෙනවා. දැන් එහෙනම් මේ t u තියෙන පදේ ඉතුරු කරගෙන මේ පදේ අයින් කරන්න ඕන. අයින් කරනවා කියන්නේ මොකද්ද කරන්න ඕන? මෙතන tu ඍණ tv අයින් කරන්න නම් ධන tv එකක් දාන්න. එහෙනම් මේ පැත්තටත් සමාන ලකුණේ මේ පැත්තටත් ධන tv දාන්න. දැන් මෙතන tv කපල යනවා. tv නැති වෙනවා. ඉතුරු වෙන්නේ tu. tu සමානයි s ධන tv. s ධන tv. දැන් මෙතන t වලින් වැඩි වෙලා තියෙන්නේ u උක්ත කරන්න නම් t නැති වෙන්න ඕන. එහෙනම් t වලින් බෙදන්න. වැඩි කරපු එකක් නැති කරන්න t වලින් බෙදනවා. මේ පැත්තත් t වලින් බෙදන්න t කපල යනවා. u ඉතුරු වෙන්නේ මම පැත්ත මාරු කරලා කෙලින්ම ලියන්නම්. u සමානයි මේ පැත්තේ s ධන tv බෙදීම t. ඔන්න බලන්න. හරිද? එතකොට උත්තර දෙකක් වගේ පේන්නේ. නමුත් මේක තව පොඩ්ඩක් සුළු කරාම මේක ගන්න පුළුවන්. නැත්නම් මේක තව පොඩ්ඩක් සුළු කරලා මේක ගන්න පුළුවන්. ක්‍රම දෙක. ඉතින් ඔයා පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න. මේ රෝමිලක්කන් තුනක් බලමු. මම මේන් එක ක්‍රමයයි කරන්නේ. ඒතර ඔයාලා මේ සෑම ක්‍රමයක්ම මේ දන්නවනේ. එතකොට ඔයාලා මේකින් ඕන ක්‍රමයකින් හදන්න පුළුවන් නේ. හැම ක්‍රමයක්ම දැනගත්තාම කැමති එකකින් හදන්න පුළුවන්. මම කැමති මෙන්න මේ ක්‍රමයට. දැන් මෙතන හොයන්න ඕන v නේද? හරි. එහෙමනම් මම කරන්නේ මෙතන ගුණ කිරීමක් තියෙන හින්දා මේ t මුලින් අයින් කරනවා. දෙපැත්තම t වලින් බෙදනවා. ඒතර t කපල යනවා. ඉතුරු වෙන්නේ u ඍණ v මේ පැත්තේ s බෙදීම t. හරිද? දැන් ඔන්න ළමයි ප්‍රශ්නේ දැන්. දැන් බලන්න මේ v නේ ඉතුරු කරගන්න ඕන. v කියන්නේ මෙන්න මෙතන. එහෙනම් මේ u නැති වෙන්න ඕන. u අයින් කරන්න බලන්න u වල ලකුණ මොකද්ද කියලා. ඍණ නෙවෙයි. ඍණ කියන්නේ v වල ලකුණ. u වල ලකුණයි තියෙන ඉස්සරහනේ. මෙතන ලකුණක් නැහැ කියන්නේ u වල ලකුණ ධන. එහෙනම් ධන u එකක් නේ තියෙන්නේ. ලියන්න වචනය ධන කියලා. ධන u අයින් කරන්න ඍණ u දාන්න. මේ පැත්තටත් ඍණ u දාන්න. ඔන්න දෙපැත්තටම ඍණ u දැම්මා. ඒතර u කපල යනවා. ඉතුරු වෙන්නේ මේ පැත්තේ ඍණ v. අන්න දැන් පොඩ්ඩක් අර බය හිතෙනවා. ඍණ v එකක් නෙදී මෙතන s බෙදීම t අඩු කිරීම u t. ඔන්න දැන් බලමු මෙතන මේ ඍණ v කියන්නේ මෙහෙම බැලුවොත් ඍණ 1 වැඩි කිරීම v තමයි ඍණ v කියලා කියන්නේ. මෙතෙන්ට එකක් දාගන්න පුළුවන්. ඍණ 1 v වලින් වැඩුණාම ඍණ v. හරි දැන් මෙතන v නේ ඉතුරු කරගන්න ඕන. v ඉතුරු කරන්න නම් මෙන්න මේ ඍණ 1 ළමයි නැති වෙන්න එපා. ඍණ 1 නැති වෙන්න ඕන. එහෙනම් ඍණ 1කින් ගුණ වෙලා තියෙද්දි ඍණ 1 නැති කරන්න ඍණ 1කින් බෙදන්න. ඍණ 1කින් බෙදන්න. ඒතකොට මොකද්ද වෙන්නේ? එක විදියක් තමයි මේ ඍණ 1යි කපලා යනවා කියලා මතක තියාගන්න. එහෙම නැත්නම්
ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම ධන v එකෙන් බෙදුවාම v උන්නහම මත තියාගන්න පුළුවන් කැමති විදියක්. කොහොම හරි v තමයි ඉතුරු වෙන්නේ. එතන මේ පැත්තත් ඉතින් අනිවාර්යෙන් මොකකින්ද බෙදන්න ඕන? ඍණ එකෙන් බෙදන්න. හරිද? ඔන්න දෙපැත්තම ඍණ එකෙන් බෙදුවා. එහෙම නැත්නම් ළමයි තව ක්‍රමයක් තියෙනවා. මෙතන මේ ඍණ එකෙන් ගුණ කරත් හරි අපි ඍණ එකෙන් බෙදමු කියලා ගමු. හරි. දැන් ඉතින් ඔයා දන්නෝ එකෙන් බෙදුවයි කියලා සංඛ්‍යාවක් වෙනස් වෙන්නේ නැහනේ. එකෙන් බෙදුවට ඒකේ වෙනසක් වෙන්නේ නෑ. නමුත් මෙතන ලකුණ ඍණ නිසා ඍණ වලින් බෙදුවොත් මේ වගේ ලකුණ වෙනස් වෙනවා. හරි. දැන් බලන්න මේ ලවයේ තියෙනවා මේ පද කීයක්ද? දෙකක්. මේක එක පදයක්. මෙන්න අනිත් පදේ. ඒතර බෙදනකොට ළමයි මේ දෙකම බෙදනවා නම් බෙදන්න ඕන. මේ බෙදීම මේ දෙකටමනේ. දෙකටම බෙදනවා කියන්නේ මේකත් බෙදන්න ඕන මේකත් බෙදන්න ඕන. එතකොට එකෙන් බෙදුවා කියලා දෙකම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ලකුණෙන් බෙදන්න මේක ධන නේද මේ S බෙදීමට ධන ලකුණක් කියන්නේ ධන. එහෙනම් ධන බෙදන්න ඍණෙන්. ධන ඍණෙන් බෙදුවාම කීයද? ඍණමයි නේද? එකෙන් බෙදුවා වෙනසක් වෙන්නේ නැහැ. ලකුණ විතරයි වෙනස් වෙන්නේ. ධන ඍණෙන් බෙදුවම ඍණ. මම කියන්නේ මේ දීර්ඝ මේ බෙදීමෙන් කියන්නේ මේ දෙකම බෙදන්න කියලානේ. ඒ මේ සම්පූර්ණ ඔක්කොමනේ බෙදුවේ ඍණ එකෙන්. එහෙනම් වෙන වෙනම මේකත් බෙදන්න මේකත් බෙදන්න. ඊළඟ බලමු මේ තියෙන ඍණ u ඒ කියන්නේ ඍණනේ ලකුණ. ඍණ බෙදීම මේකේ ලකුණක් ඍණ. ඍණෙන් බෙදුවාම ලකුණ ධනයි. u එකෙන් බෙදුවාම uමයි. හරි සමානයි. ඊළඟ බලන්න v හොයන විදිහ. දැන් ඔන්න අනිත් පැත්ත මාරු කරලා ලියන්න. හරි ඊට පස්සේ බලන්න ප්‍රශ්නාංක 4 s සමානයි n බෙදීම 2යි a ධන l. හරිද? එතකොට මෙතන මේ වරහන දාලා තියෙන පද දෙකකට ඒතොර මේ දෙකම තනි පදයක් වෙනවා. දකුණු පැත්තේ තියෙන්නේ එක පදයයි. මෙතන ගුණ කිරීමක් නිසා වම් පැත්තේ තියෙන්නේ එක පදයයි. s නේ යුක්ත වෙලා තියෙන්නේ. දැන් n යුක්ත කරන්න ඕන. මම ආයෙ ලියා ගන්නම් s සමානයි n බෙදීම 2යි a ධන l. හරි. දැන් බලන්න n තියෙන්නේ මෙතනනේ පද දෙකක ගුණිතයක් තියෙන්නේ. මේක එක පදයක්. ඒතර මේ සම්පූර්ණ දෙකම ගත්තොත් එක පදයක්. පද දෙකක ගුණිතයක් වුණාම මේ ඔක්කොම ගත්තොත් තනි පදයක්. එතන ගුණ කිරීමක් නෙදී. හරි දැන් එහෙනම් බලමු මෙතන මේ ටික නැති වෙන්න ඕන. මේ දෙකක් නැති වෙන්න. දෙක නැති වෙන්න ඕන. ඊට මේකත් නැති වෙන්න ඕන. හරිද? හරි දැන් කොහොමද මේ ටික නැති කරගන්නේ? මුලින්ම ළමයි මේ වගේ ගණන් වල මේ බෙදිලා තියෙන එක නැති කරගන්න. බෙදිලා කියන්නේ මේ හරයට තියෙන ඒවා නැති කරගන්න මුලින්ම. කියන්නේ මේක දැන් බෙදිලා තියෙන්නේ දෙකෙන්නේ. එහෙනම් දෙක මුලින්ම නැති කරගන්න. බෙදිච්ච දෙකක් නැති කරන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ දේ ගුණ කරන්න දෙකේ. බෙදිච්ච දෙකක් නැති කරන්න දෙකෙන් ගුණ කරා. ඊතර ඔයාලට පේන මේක ලවේ මේක හරේ මේක කපල යනවා. දෙකට දෙක කපල යනවා. ඒ කියන්නේ 1 නෙන්නේ. දෙකට දෙක කපල ගියා. ඊතර ඉතුරු වෙන්නේ n වාරයක් a ධන l. මෙතන s සමානයි n වාරයක් a ධන l. දැන් n උක්ත කරන්න නම් මෙතන මේ ගුණ කිරීමක් තියෙන මෙන්න මේක නැති වෙන්න ඕන. ඊට මේ සම්පූර්ණ පදෙම දෙපැත්තම බෙදනවා. a ධන l වලින් බෙදන්න ඒතර කපල යනවා. a ධන l ඉතුරු වෙන්නේ n සමානයි මම පැත්ත මාරු කරලා එකපාරම ලියන්නම්. n සමානයි මේ පැත්තේ නම s බෙදීම a ධන l. හරිද? මෙතන වරහණක් දැම්මත් එකයි නැතත් එකයි. right වල පළවෙනි එක හරිය. දැන් රෝමි ලක්ෂණ දෙක බලමු. ඒකේ තියෙන්නේ L උක්ත කරන්න මම සමීකරණය නැවත ලියා ගන්නම්. n බෙදීම 2යි a ධන l. හරිද? හරි දැන් එහෙනම් මුලින්ම බලමු L තියෙන තැන. L තියෙන්නේ මේ පදේද මේ පදේද? මෙන්න මේ පදේ තියෙන්නේ. එහෙනම් මේ පදේ නැති කරගන්න මේ පද එකපාරම නැති කරන්න බෑ. මේ පදේ මේ යට තියෙන එක තමයි මුලින් නැති කරන්නේ. යට තියෙන එක කියන්නේ ළමයි මේ යට බෙදීම දෙකනේ. යට බෙදීම දෙකක් නැති කරන්න වැඩි කිරීම දෙකක් දානවා. කලින් විදියමයි. එහෙනම් මේ පැත්තත් දෙකෙන් වැඩි කරන්න. ඒතර 2 කපල යනවා. මෙතන එනවා n වාරයක් a ධන l. මෙතන 2 s වලින් වැඩිුණාම 2s. s දෙකෙන් වැඩිුණාම 2s. ඉතින් දැන් මෙතෙන්දි ක්‍රම දෙකක් තියෙනවා නම් වරහන් ඉවත් කළා ගන්න පුළුවන්. නැත්නම් මම බෙදනවා n වලින්. මේ පිටත තියෙන එකෙන් බෙදනවා. ඒතර වරහන් ඉවත් වෙනවනේ.
වරහනට පිටත තියෙන කේන් දෙපැත්තම බෙදන්න. එතන මෙතන කපල ගිහිලා වරහන ඉතුරු ඉවත් වෙනවා. ඉතුරු වෙන්නේ ඒ ධන මේ පැත්තේ 2s බෙදීම n. හරිද? දැන් l උක්ත කරන්න ඕන. එහෙනම් මේ a නැති වෙන්න එපයි. මෙතන තියෙන ධන එකක්. ධන a නැති වෙන්න නම් ඍණ එකක් දාන්න. මේ පැත්තටත් ඍණ එකක් දාන්න. හරිද? හරි එතකොට මොකක්ද වෙන්නේ මේ a කපල යනවා. ඉතුරු වෙන්නේ l. මම l මේ පැත්ත කරලා ලියන්නම්. අර පැත්ත වෙනවා 2s බෙදීම n ඍණ a. ඒතර බලන්න මේක වෙනම පදයක් මේක වෙනම පදයක්. ඔන්න සමහර ළමයි කරන වැරද්දක් තමයි මෙහෙම ඔන්න ඔහොම ලියනවා. ඔහොම ලියන්න බෑ. මේක වැරදි. ඔයාලා පේනවා මේක වෙනම පදයක් නේ. අඩු කිරීම මේක වෙනම පදයක්. ඒක වෙනම තියෙනවනේ. මේක තනි පදයක්. මේක තනි පදයක්. හරිද? එහෙනම් ඔන්න ඔක තමයි අවසාන පිළිතුර ලියා ගන්න. මේ බලන්න ඊළඟ ගාන අපි මේ ගණන් ටික ඉක්මනට කරගෙන යමු. දැන් ක්‍රමය දන්නවනේ. මෙතන x සමානයි 5 9 c ධන 32 c යුක්ත කරන්න. c බලන්න c තියෙන්නේ මෙන්න මෙතනනේ. මම නැවත ලියන්නම් 5 9යි c ධන 32. ඒතකොට c තියෙන්නේ මෙන්න මේ පදය ඇතුලේ. මේ පදේ මේ පැත්තට වැඩක් නැහැනේ. මේ පදේ අයින් කරන්න. එහෙමනම් අයින් කරන්න මොකද්ද කරන්නේ? අඩු කිරීම 32ක් දාන්න. මේ පදේ මෙහෙම ලියාගත්තා. එහෙනම් අනිත් පැත්තෙනුත් 32ක් අඩු කරා. දැන් මේ දෙක කපල යනවා. ඉතුරු වෙන්නේ 9යි 5න් 9යි c. එතන වැඩි කිරීමනේ. එතකොට මේක ළමයි මෙහෙම ලියන්නත් ඇති. 9 වැඩි කිරීම c කියන 9යි c බෙදීම කියලා බෙදීම 5 කියලා ලියන්න පුළුවන්. ඇයි මෙතන වැඩි කිරීමක් නිසා. හරි. එකතු කිරීමක් තිබ්බම එහෙම ලියන්න බෑ. මේ පැත්තේ ඉතුරු වෙන්නේ f ඍණ 32. දැන් c තියෙන්නේ මෙතනනේ. මේ නම් 5යි 9යි වැඩක් වෙන්නේ නැහැ. 5යි 9යි අයින් කරන්න. එතකොට මෙලින්ම මේ බෙදිච්ච 5 තමයි අයින් කරන්නේ. 9යි c බෙදීම 5. මේ යට තියෙන එක තමයි මුලින් අයින් කරන්නේ. නම් 5න් වැඩි කරන්න. මේ පැත්තත් 5න් වැඩි කරන්න. ඔන්න 9 කොහොමද දාන්නේ? දැන් මේකෙන් කියන්නේ මොකද්ද? 32 විතරක් 5න් වැඩි කරන්නේ කියලා. එහෙම බෑ. මේ පැත්තේ තියෙන මේ ඔක්කොම තමයි 5න් වැඩි කරේ. එහෙමනම් අනිවාර්යෙන් වරහනක් දාන්න ඕන. නැත්තම් වැරදි. හරි දැන් මේ 5යි 5යි කපල යනවා. ඉතුරු වෙන්නේ 9යි c. මම මේ පැත්තට ලියන 9යි c මේ පැත්තට ලියලා අනිත් පැත්තේ තියෙන්නේ f ඍණ 32 වැඩි කිරීම 5. මම 5 මුලින් ලියන්නම්. 5 වැඩි කිරීම f ඍණ 32 කියලා ලියනවා. වැරද්දක් නෑ. ಗುಣ කිරීමක් නේ. ಗುಣ කිරීමක් නිසා මාරු කරලා ලියන්න පුළුවන්. දැන් මෙතන 9න් වැඩි වෙලා තියෙන ඉඳ බෙදන්න 9. එහෙනම් මේ පැත්තත් බෙදන්න 9න් ඒතොර ඉතුරු වෙන්නේ c. ඒ 9 9 කපල යනවනේ. c සමානයි 5යි f ඍණ 32 බෙදීම 9. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. කෙනෙක්ට මෙහෙම ලියන්න පුළුවන්. 5 බෙදීම 9යි වැඩි කිරීම f ඍණ 32. ඔය දෙකම අහන්න. කැමති දෙයකට ලියන්න පුළුවන්. හරිද? ලියා ගන්න. ඊළඟට 6 වෙනි ගානට යම්. s සමානයි 2a එකතු කිරීම n ඍණ 1 වාරයක් d. දැන් මේක පද ටික වෙන් කරගත්තොත් දකුණු පැත්තේ මේක එක පදයක්, මේ ඔක්කොම එක පදයක්. එහෙනම් දකුණු පැත්තේ පද දෙකක් තියෙනවා, වම් පැත්තේ එක පදයක් තියෙනවා. මේ දෙවනි පදයේ වරහණක් නේ තියෙන්නේ. මේක වරහණ ඉවත් කරොත් පද දෙකකට ගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් මේ වරහණත් එක්ක තියෙනකොට තනි පදයක් වෙනවා. එහෙනම් දකුණු පැත්තේ පද දෙකක් තියෙනවා. දැන් මේකේ මම උක්ත කරන්න කියන්නම් මුලින්ම a පළවෙනි එක a උක්ත කරන්න. දෙවෙනි එක d උක්ත කරන්න. එතන මම මේ ඔක්කොම දෙන්නම්. එතකොට ඔයාලට පුළුවන් නේ. තුන්වෙනි එක n උක්ත කරන්න. හරි. ඔන්න එනම් ක්‍රම තුනම දුන්නා. දැන් නම් බලමු මේක කරන විදිය. හරි. රෝමිලක්කා එක බලන්න a උක්ත කරන්න. එහෙනම් මම ආයෙ ලියා ගන්නම් s සමානයි 2a ධන n ඍණ 1 වාරයක් d. a තියෙන්නේ මෙතන පදේ නිසා මේ සම්පූර්ණ පදම අනිත් පද මොකක්වත් ඕනේ නැහැ. ඒතර මේ ඔක්කොම එක පදයක් නේ. එකතු කිරීම මේ පදේ නම් ඒක අයින් කරන්න මොකද කරන්නේ? අඩු කරන්න මේ පදේම. එහෙනම් අඩු කරන්න මේකම n ඍණ 1 වාරයක් d ඔන්න ඒකම අඩු කරන්න. හරි. වාරයක් d. ඔන්න ඒකම අඩු කරා. ඒතර මේ දෙන්න මොකද්ද වෙන්නේ? ධනයි ඍණයි කපල යනවා. ඉතුරු වෙන්නේ 2a.
මේ පැත්තෙනුත් අඩු කරන්න ඕන. මතක තියාගන්න n වාරය d. දැන් අමතක වෙයි. එතන මේ පැත්ත ඉතුරු වෙන්නේ 2a සමානයි s අඩු කිරීම n වාරයක් d. දැන් a උක්ත කරන්න නම් දෙකෙන් බෙදන්න ඕන. දෙපැත්තම දෙකෙන් බෙදන්න. බෙදනකොට මේ සියලුම ඒවා දෙකෙන් බෙදන්න ඕන ඔක්කොම. දැන් මේ පැත්තේ පද දෙකක් තියෙනවනේ. ඒ පද දෙකටම එන්න මේ බෙදීම ලකුණ දාන්න ඕන. මෙහෙම ලියන්නේ නැහැ කවුරුවත්. ඒතර වැරදි. මෙතන s විතරයි බෙදලා තියෙන්නේ. එහෙම බෑ. මේ ඔක්කොම තමයි බෙදන්නේ. ඒතර මේ 2 කපලා යනවා. a සමානයි s ඍණ n ඍණ වාරයක් d සම්පූර්ණ බෙදීම 2. හරිද? හරි. ඊට පස්සේ බලමු රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 තියෙන d යුක්ත කරන්න මම නැවතත් ලියා ගන්නම් 2a ධන n ඍණ වාරයක් d. දැන් බලන්න d තියෙන්නේ මේ පදේනේ. එහෙනම් මේ පදේ අයින් කරගන්න මොකද කරන්නේ? ධන 2a තියෙනවා නම් ඍණ 2a දාන්න දෙපැත්තටම ඍණ 2a දැම්ම. 2a ධන n ඍණ වාරයක් d අඩු කිරීම 2a. ඒතර මෙතන මොකක්ද වෙන්නේ? මේකයි කපල යනවා s ඍණ 2a සමානයි n ඍණ වාරයක් d. මෙතන ගුණ කිරීමක්. දැන් d යුක්ත කරන්න නම් මේ n ඍණ 1 කියන එක නැති වෙන්න ඕන. පද දෙක ගුණිතයක් නෙදී. එහෙනම් n ඍණ 1කින් දෙපැත්තම බෙදන්න. මේ පැත්ත n ඍණ 1කින් බෙදන වරහණක් දැම්මත් කමක් නැහැ. නැතත් කමක් නැහැ. ඒතර n ඍණ 1 කපල යනවා. ඉතුරු වෙන්නේ d. මම d ඉස්සරහින් ලියන්නම්. මෙතන ඉතුරු වෙනවා s ඍණ 2a බෙදීම n ඍණ 1. හරි. ඒකත් හරි. d හරි. දැන් රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 කියන්නේ n උක්ත කරන්න. n. දැන් බලමු n උක්ත කරන විදිය. s සමානයි 2a ධන n ඍණ 1 වාරයක් d. n තියෙන පදේ තියාගෙන අනිත් ඒවා අයින් කරගන්න මුලින්ම. එහෙනම් මේ පදේ අයින් කරගන්න. s සමානයි 2a ධන n ඍණ 1 වාරයක් d අඩු කරන්න 2a. මේ පැත්තෙනුත් 2a අඩු කරන්න. 2a කපල යනවා. මෙතන s ඍණ 2a සමානයි n ඍණ 1 වාරයක් d. n උක්ත කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මෙතනින් පස්සේ එක්ක වරහන් ඉවත් කරලා පුළුවන් නැත්නම් දෙපැත්තම d වලින් බෙදනවා. මෙතන වැඩි කිරීමක් නිසා. අයි n තියෙන්නේ ඇතුළේනේ නම. d වලින් බෙදුවම dd කපල යනවා. මේ පැත්තේ n ඍණ 1 ඉතුරු වෙන්නේ. මේ පැත්තේ s ඍණ 2a බෙදීම d. හරි. හරි දැන් n ඉතුරු කරගන්න මේ ඍණ 1 නැති වෙන්න ඕනනේ. ඍණ 1 නැති වෙන්න නම් ධන 1ක් දාන්න. මේ පැත්තත් s ඍණ 2a බෙදීම d ධන 1ක් දාන්න. ତර ධන 1 කියන්නේ වෙනම පදයක්. මේකටම දාන්න කොහොම වැරදි. කොහොම ගමුත් වැරදි. මේක වෙනම පදයක් වෙනවා. එකතු කිරීම මේක වෙනම දාන්න. මේ ඔක්කොම එක පදයක්. හරිද? එතකොට මෙතන ඉතුරු වෙන්නේ n විතරයි. එහෙනම් මම මේ පැත්තේ ලියන්නම් n සමානයි මේ පැත්තේ s ඍණ 2a බෙදීම d ධන 1 ඔක වෙනම පදයක්. හරිද? හරි සටහන් කරගමු. හරි ඊළඟට බලමු 7 වෙනි එක. මෙන්න බලන්න ගාන c සමානයි 2πr වර්ග. මේකේ phi කියන එක උක්ත කරන්න ඕනේ. මෙන්න මේක phi අකුර උක්ත කරන්න. ඒතර මම ලියා ගන්න c සමානයි 2πr වර්ගනේ. මේ පැත්තේ සම්පූර්ණ පදයක් තියෙන. ඉතින් මේ පදේ මේ මෙන්න මේ අතර ಗುಣ කිරීම දාලා තියෙන්නේ. ಗುಣ කිරීම තියෙන්නේ. ಗುಣ කිරීම අයින් කරලා තමයි මේ අතර දාලා තියෙන්නේ. ಗುಣ කිරීම ලියන්න අවශ්‍ය නැහැනේ. හරි දැන් එතකොට ඔයාලට පේනවා මම මෙතන ಗುಣ කිරීම අයින් කරන්නම්. මෙතන phi නේද ඉතුරු කරගන්න ඕන. මේක ඉතුරු කරගන්න නම් මේ r වර්ග කියන එක නැති වෙන්න ඕන. 2 නැති වෙන්න ඕන. කියන්නේ 2r වර්ග. ඒතර වැඩි කිරීමක් නිසා මේ සම්පූර්ණ ගත්තොත් 2r වර්ගම නැති වෙන්න ඕන. ඉතින් මට පුළුවන් මේක එකපාරම 2r වර්ගෙන් බෙදන්න. ඕන වැඩි කිරීම ලකුණ දාන්න ප්‍රශ්නයක් නැහැ දැම්මේ නැතත්. දැන් මොකක්ද වෙන්නේ 2ට 2 කපල යනවා r වර්ගට r වර්ග කපල යනවා. ඉතුරු වෙන්නේ 5 විතරයි. මේ පැත්තේ තියෙන්නේ c. මේ පැත්තත් වෙනා 2r වර්ගෙන් බෙදන්න. දෙපැත්තම බෙදන්න ඕනේ. ඒතර මෙතන ඉතුරු වෙනවා 5. මම 5 සමානයි කියලා ගන්න. 5 මේ පැත්තේ ඉතුරු වෙනවා c බෙදීම 2r වර්ග. නම් 5 සමානයි 2r වර්ගෙන්. හරි ප්‍රශ්නාංක 8 y ඍණ c බෙදීම x සමානයි m. මෙන්න මේ සූත්‍රයේ මුලින්ම y කියන එක උක්ත කරන්න.
රෝම ඉලක්කම් එක y ඍණ c බෙදීම x සමානයි m වල y උක්ත කරන්න. ඉතින් බලන්න මේ y තියෙන්නේ උඩනේ. එමනම් මේ x වැඩකුත් නැහැ c වැඩකුත් නැහැ. මම මුලින්ම කිව්වා මේ දෙකම බෙදලා තියෙන්නේ x වලින්නේ. මෙන්න මේ බෙදපු එක තමයි මුලින් අයින් කරගන්නේ. c මුලින්ම අයින් කරන්න බෑ. මේ බෙදපු එක මුලින් අයින් කරන්නේ නම් මේක x වලින් වැඩි කරොත් හරි නේද? දෙපැත්තම x වලින් වැඩි කරොත් තමයි කපල යන්නේ. බෙදලා තියෙන්නේ x වලින් නම් අයින් කරන්නේ x වලින් වැඩි කරන්නේ. ඒතර ඉතුරු වෙන්නේ y ඍණ c සමාන මේ පැත්ත x m වලින් වැඩි කරාම mx. දැන් බලන්න මේ y යුක්ත කරන්න නම් මේ ඍණ c නැති වෙන්න ඕනනේ. එහෙනම් ධන 100 එකක් දාන්න අර පැත්තටත් ධන 100 එකක් දාන්න. ඒතර ඉතුරු වෙන y සමානයි mx ධන c. හරිද? මේකත් හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ කියන්නේ x උක්ත කරන්න. බලමු ආයෙ ලියලා y ඍණ c බෙදීම x සමානයි m. මේකේ x උක්ත කරන්න ඕන. දැන් බලන්න මේ x තියෙන්නේ මේක යට නේද? ඉතින් මේක හදන්නත් ළමයි ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ක්‍රම දෙකක් තියෙනවා. මම ඕනම් දෙකම කියලා දෙන්නම්. මුලින්ම අපිට පුළුවන් මේ ඕන එක අයින් කරගත්තා නම් හරි x වලින් වැඩි කරොත් මොකද්ද වෙන්නේ? නිකන් හිතන්න මේ පැත්ත x වලින් වැඩි කරාම x කපල යනවා. මේ පැත්තට x එනව නේද? ඒතර mx එනව නේද? ඒතර මේ පැත්ත x නැති වෙනවා. ඒක එතකොට m වලින් බෙදුවොත් එතකොට x තනි වෙනව නේද? ඔන්න එක ක්‍රමයක්. හරිද? මෙන්න මේ x අර පැත්තට ගෙනියන්න. බෙදීම තිබුණොත් අමාරුයි මේ හදන්න. බෙදීමක් තියෙන ඒවා මුලින්ම නැති කරගන්න මම x වලින් වැඩි කරනවා. මේ පැත්තේ තිබ්බේ m එකත් x වලින් වැඩි කරා. එතකොට x කපල යනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ y ඍණ c සමානයි mx. දැන් බලන්න මේ x මේ උක්ත කරන්න ඕන. මේ පැත්තේ x නැහැ කොහෙවත්. හරි මෙතන x තියෙනවා. එහෙනම් මේ m වලින් බෙදන්න දෙපැත්තම. බෙදුවාම මේ m නැති වෙලා යනවා. උත්තරේ අන්තිමට x සමානයි y ඍණ c බෙදීම m. ඔන්න එක ක්‍රමයක්. හරිද? තව ක්‍රමයක් තියෙනවා. ඕන එක මම මෙතන ගන්නම්. මෙන්න බලන්න අනිත් ක්‍රමේ y ඍණ c බෙදීම x සමානයි m නේ. හරි දැන් බලන්න මේ x තියෙන්නේ හරේ. එතකොට හරේනේ උක්ත කරගන්න ඕනේ. මේ යට තියෙන එකක් අපිට උක්ත කරන්න බෑ. හැමතිස්සෙම යට තියෙන එකක් උඩට ගේන්න ඕනේ. නැත්නම් උක්ත කරන්න බෑ. එහෙනම් අපිට පුළුවන් මේ යට තියෙන කෙනා උඩට ගේන්න පරස්පරය ගන්න. සමාන ලකුණේ මේ පැත්තේ මම පරස්පරය ගන්න. ඒතර x උඩට එනවා y ඍණ c යටට එනවා. ඉතින් සමීකරණයක් එහෙම නැත්නම් සූත්‍රයක එක පැත්තක කරන දේ අනිත් පැත්තේ අනිවාර්යෙන් කරන්න ඕන. එහෙනම් මේ පැත්තේ පරස්පරය ගත්තා නම් මේ පැත්තේ පරස්පරය ගන්න. මෙතන m තියෙන්නේ m බෙදීම එක විදියටනේ. යටට එකක් දාගන්න පුළුවන් නේ. එහෙනම් ඕකේ පරස්පරය ගන්න ඕන. මෙතන m බෙදීම එක කියන්නේ mයි. ඒක කියන එකම ලියා ගන්න පුළුවන් නේ ඕන එකකට. හරි එහෙනම් මේක පරස්පරය කියන්නේ ඔන්න ඔහොම. හරිද? right දැන් එහෙනම් x උක්ත කරන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ යට y ඍණ c නැති වෙන්න ඕන. එහෙමනම් ළමයි මේ y ඍණ c වලින් ගුණ කරන්න. ඒතර මේක සම්පූර්ණ පදයක් කියලා ගන්න. එහෙනම් දෙපැත්තම y ඍණ c වලින් ගුණ කරන්න. මෙතන x බෙදීම y ඍණ c නේ. අර පැත්තත් එක යට m ගුණ කරන්න y ඍණ c වලින්. අර දැන් මෙතන පටල වෙනවා. ඉඩමදි වෙනවා. දැන් ඒතකොට මොකද වෙන්නේ මේ y ඍණ c කපල යනවා. ඉතුරු වෙන්නේ x සමානයි එක යට m මෙතන වරහණක් දාගන්න. එක වැඩි කිරීම y ඍණ c නේ. මෙතන ගුණිතයක් නිසා y ඍණ c බෙදීම m කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මෙතන මම ලියන්නම්. එතකොට අන්තිමට එන්නේ x සමානයි මෙතන එක ගුණ කිරීම y ඍණ c කියන්නේ y ඍණ c බෙදීම m කියලා ලියන්න පුළුවන්. හරි සටහන් කරගමු. හරිද? එතකොට ඔයාලට පේනව නේද මේ ගත්තොත් මම මේ පළවෙනි එක උන්න ලියා ගන්නම්. p සමානයි at බෙදීම a අඩු කිරීම t නේ. මේ රෝම ඉලක්කම් එකේ තියෙන a උක්ත කරන්න. ඒතකොට බලන්න a කියන එක තැන් දෙකක තියෙනවනේ. තැන් කිහිපයක තියෙනකොට අර කලින් වගේ බෑ. කලින් ඒවයි කරේ එක තැනක තියෙනවා නම් ඒක ගෙලින්ම ඉතුරු කරගත්තනේ. දැන් ළමයි තනි කරන්න බෑනේ මේ තැන් දෙකක තියෙනකොට. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මේ එකම වර්ගයේ පද තියෙන ඒවා එක ළඟට ගන්න ඕන මුලින්ම. එහෙනම් අංක එක පියවර තමයි
එකම පද එක ළඟට ගැනීම. ඉතින් බලන්න මේ තියෙන විදියට එහෙම එක ළඟට ගන්නත් ලේසි නෑ. නේද? එක ළඟට ගන්න ලේසි නෑ. එහෙනම් අපි මෙන්න මේ යට තියෙන එක තිබ්බොත් නේ කරදර. මේ යට තියෙන එක නැති කරගන්න. යට තියෙන ඒවා තිබුණොත් අනිවාර්යෙන් ඒවා අයින් කරගන්න. එහෙනම් මොකද කරන්නේ? මේ යට තියෙන ඒරින t මම දෙපැත්තම ඒරින t වලින් ගුණ කරනවා. එහෙනම් මේ පැත්තේ එක p කියන්නේ p වැඩි කරන්න ඒරින t වලින්. ඒතර වරහණක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හරිද? රයිට්. ඒතර මේ ඒරින t කපල යනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ at, මේ පැත්තේ p වාරයක් ඒරින t එනවා. ඔන්න දැන් බලන්න. දැන් ඊට පස්සේ මේක අනිවාර්යෙන් වරහණ ඉවත් කරගන්න වෙනවා. වරහණ ඉවත් කරන්න මෙතන p වැඩි කිරීම a, මෙතන p වැඩි කිරීම t ලකුණත් එක ගන්න. මෙතන ධන p a, මෙතන ධන ඍණ pt සමානයි at. හරිද? right. දැන් මෙන්න මේ a පද එක ළඟට ගන්න. මොකද්ද කරන්නේ? a පද එක ළඟට ගන්න. මේ පැත්තෙන් මේ at එක අයින් කරන්න. මේ පැත්තෙන් මේ at අයින් කරා නම් මේක මේ පැත්තට එනවා. නේ? එහෙනම් මේ පැත්තෙන් at අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද කරන්නේ? at මේ පැත්තෙන් අඩු කරලා දාන්න. ඒතර මේ පැත්තේ at නැති වෙනවා. හැබැයි මේ පැත්තෙනුත් at අඩු කරන්න ඕනනේ. ඔන්න එහෙනම් මේ පැත්තට at ආ. අන්න දැන් ටික ටික ළඟට කරගන්න හදන්න. ඊට පස්සේ බලන්න a තියෙන්නේ මෙතනයි මෙතනයි. දැන් මේ පැත්තේ at කපල යනවානේ. එතන ඉතුරු වෙන්නේ බිඳුව. හරිද? ඉතින් මේ දෙන්නගෙන a තියෙන්නේ මේ පදේ තමයි a තියෙන්නේ. මෙන්න මේ පදේ a නෑනේ ළමයි. හරිද? මේ pt කියන පදේ a නෑ නම් ඒක අවශ්‍ය නෑ. ඒ පදේ මේ පැත්තෙන් ඉවත් කරගන්න. එතකොට pa ඍණ pt ඍණ at. එතන ඔයාලට පේනවා ඍණ pt නේ. ඍණ pt අයින් කරන ධන pt දාන්න. එහෙනම් සමානයි අර පැත්තේ බිඳුව ධන pt දාන්න. දෙපැත්තටම ධන pt දැම්ම. pt එකතු කරා. එතන මෙතන pt කපල යනවා. ඉතුරු වෙන්නේ pa ඍණ at සමානයි මෙතන බිඳුවට pt එකතු වුණාම pt. හරිද? right. එතකොට දැන් මේ බලන්න a කියන එක දැන් දෙකේම තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ දෙන්නගෙන් එකක් එළියට ගන්න. මේක කරලා ඇති. වරහන් සාධක සේම කරලා ඇති නේද? හරි. මේ දෙන්නගෙන් a එළියට ගත්තට පස්සේ ඉතුරු වෙනව වරහන් ඇතුළට දාන්න. ඉතුරු වෙනව පද දෙකක් නේ. පද දෙකක් එන්නේ මේ වරහන් ඇතුළට. ඉතින් බලන්න a වලින් බෙදුවා නම් හරි මේ පද දෙකම. මෙතන එන ගානත් මේ වරහන් ඇතුළට දාන්න. pa a වලින් බෙදුවොත් a කපලා ඉතුරු වෙන්නේ p. අඩු කිරීම ලකුණ. at a වලින් බෙදුවොත් a කපලා ඉතුරු වෙන්නේ t. හරිද? මේක දැන් මේ වරහන් ඉවත් කරොත් මේක නැවතෙන්න ඕන. ඔන්න අනිත් පැත්තට බලමු. a වැඩි කිරීමේ p කියන්නේ ap. එහෙම නැත්නම් pa a වැඩි කිරීම ඍණ t කියන්නේ ඍණ at. හරිනේ? සමානයි pt. එහෙනම් බලන්න a උත්ත කරන්න මොකද්ද කරන්නේ? p ඍණ t වලින් බෙදන්න දෙපැත්තම. p ඍණ t වලින් බෙදන්න. එතකොට මේක කපල යනවා සම්පූර්ණයෙන්ම. ඉතුරු වෙනවා a සමානයි pt බෙදීම p ඍණ t තමයි a වල උත්තරේ. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ කියන්නේ t උක්ත කරන්න නේ. t උක්ත කරන්න. එතකොට ළමයි t ඔක්කොම පද එක ළඟට ගන්න වෙනවා. මෙන්න මෙතනින් පස්සේ මෙතනින් එන උත්තරය එතන ඉඳලා තමයි සුළු කරන්න තියෙන්නේ ඊළඟට. හරි. අපි යන ආයක හදමු මුලින් ඉඳලා p සමානයි at බෙදීම a ඍණ t. මම ඉක්මනට හදනවා බලා ගන්න. එහෙනම් මුලින්ම මේ a ඍණ t වලින් දෙපැත්තම වැඩි කරනවා. මේ යට තියෙන එක අයින් කරගන්න ඕනේ හින්දා. හරිද? එහෙනම් p වැඩි කරන a ඍණ t වලින් මේ පැත්තත් a ඍණ t වලින් වැඩි කරන්න. එතන මේකයි කපල යනවා. අර පැත්තේ එතකොට at මේ පැත්තේ p වාරයක් a ඍණ t. දැන් වරහණ ඉවත් කරන්න p වලින් වැඩි කළා. pa ඍණ pt සමානයි at. දෙන්නක කලින් කරන්නේ. දැන් මේ t නේ උක්ත කරන්න ඕනේ නම් t පද එක ළඟට ගන්න. මෙතන ඍණ pt තියෙනවා, මෙතන at තියෙනවා. මේ පැත්තේ pt මේ පැත්තට ගත්තා නම් හරි.
මේ පැත්තේ තියෙන pt අයින් කරගත්තා නම් හරි නේද? එතකොට මේ පැත්තට නිකම් වෙනවනේ. මෙතන බලන්න ඍණ pt තියෙන එක අයින් කරන්න ධන pt දානවා. එහෙනම් අනිත් පැත්තටත් ධන pt දාන්න. එතකොට මෙතන ඍණ pt ධන pt කපල යනවා. ඉතුරු වෙන්නේ pa සමානයි. මෙතන at ධන pt මම එතනින් t එකක් එළියට ගන්නම්. එතකොට a ධන pa. නම් සුළු කරලා බලන්න. දැන් t යුක්ත කරන්න නම් දෙපැත්තම a ධන p වලින් බෙදන්න. එතකොට කපල යනවා a ධන p t සමානයි pa බෙදීම a ධන p. හරි. නෝක තමයි අවසාන උත්තරය නං. හරි ලියාගමු ඔය දෙකම. හරි මෙන්න තව ගණන් දෙකක් බෝඩ් එකේ දාලා තියෙනවා. පළවෙනි එකේ y යුක්ත කරන්න රෝමි ලක්කම් දෙක a යුක්ත කරන්න. මේක තියෙන x බෙදීම a ධන y බෙදීම b සමානයි 1. මේකේ රෝමි ලක්කම් එක බලමු මුලින්ම. ඒකදී y යුක්ත කරන්නලු මම ලියා ගන්නම් x බෙදීම a ධන y බෙදීම b සමානයි 1යි. හරි දැන් බලමු y දැන් කීපයක තියෙනවද? නෑ y තියෙන එකම එක තැනකයි මෙන්න මේ පදේ විතරයි y තියෙන්නේ. එහෙනම් මේ පදේම මෙතෙන්ට අවශ්‍ය නෑ. මේ පදේම අයින් කරන්න. එතකොට ළමයි බලන්න මේ y තියෙන්නේ මේ පදෙත් උඩනේ. ලවයේ තියෙන. එතකොට ලවයේ තියෙන එකක් උක්ත කරන්න ලේසි ටිකක්. හරයාව තමයි පොඩ්ඩක් විතර අමාරු වෙන්නේ. වැඩි නෑ පොඩ්ඩක් විතර. එහෙමනම් මේ හරයේ තමයි ලවයේ තමයි y තියෙන්නේ. ඒ විදිහට මෙහෙම එකක් තියෙනවා නම් මොකද කරන්නේ? ඔයගේ භාග එකක් තියෙනවා නම් අනිත් පද අයින් කරන්න. y නැති පද. එහෙනම් මෙන්න මේ පදේ මේ පැත්තෙන් අයින් කරලා දානවා. ඒ කියන්නේ x බෙදීම a ධන y බෙදීම b. එහෙනම් අඩු කරන්න x බෙදීම a. මේ පැත්තෙනුත් එකෙනුත් අඩු කරන්න x බෙදීම a. ඔන්න හරි. දැන් මේ පැත්තේ x බෙදීම a මේ පැත්තේ x බෙදීම a කපල යනවා. ඉතුරු වෙන්නේ y බෙදීම b. සමානයි 1 ඍණ x බෙදීම a තමයි එන්නේ අර පැත්තේ. රයිට්. දැන් මොකද කරන්නේ? y යුක්ත කරන්න ඕන. y යුක්ත කරන්න නම් මේ යට b බෙදීම b නැති වෙන්න eBay. එහෙනම් b අයින් කරන්න. b වලින් වැඩි කරන්න දෙපැත්තම 1 ඍණ x බෙදීම a. එහෙනම් වැඩි කරනවා b වලින්. වැඩි කරද්දී මේ ඔක්කොම වැඩි කරන්න ඕන. එකක් විතරක් වැඩි කරන්න යන්න එපා. මේ පැත්තේ තියෙන සියලු මේවා ඒක නිසා මම මේ සියලු මේවට වරහණක් දැම්මා. එහෙනම් කපල යනවා. b සමානයි මම මේ b එලි b නේ y සමානයි මේ b ඉස්සරහින් ලියන්න 1 ඍණ x බෙදීම a. ඔන්න y යුක්ත කරා. අර ඊට පස්සේ ඒකේ a යුක්ත කරමු. x බෙදීම a ධන y බෙදීම b සමානයි 1. බලන්න a තියෙන්නේ මෙන්න මේකේනේ ළමයි. a තියෙන්නේ මේකේ. ඒකෙත් a තියෙන්නේ යට හරේ. ඒතර ඔන්නකො අමාව ටිකක් අමාරුයි වගේ. නෝට ක්‍රමය අල්ලගත්තොත් අමාරු නෑ. හරිද? එහෙමනම් අපි මේ යට තියෙන එකක් අයින් කරන්න නම් බෑ වාදාවත් උඩට ගන්නේ නැතුව. මේකේ නම් උඩට ගන්න ඕන. හරි උඩට ගන්න ඕන. එහෙමනම් ළමයි මේකෙදි මෙන්න මේ a නැති පදේ එකෙත් අයින් කරලා දාන්න. එහෙනම් a නැති පදේ කියන්නේ මෙන්න මේක. y බෙදීම b මේ පැත්තෙනුත් එහෙනම් y බෙදීම b එකක් අඩු කරා. ඒතර ඉතුරු වෙන්නේ x බෙදීම a සමාන 1 ඍණ y බෙදීම b එනවා. දැන් බලන්න මේ a තියෙන යටනේ a උඩට ගන්න නම් පරස්පරය ගත්තා නම් හරි මේ පැත්තේ. හැබැයි ළමයි මේ පැත්තේ පරස්පරය ගන්න බෑ ඔහොම තියෙද්දි. හේතුව මෙතන මේක වෙනම පදයක් නේ. මේක වෙනම පදයක් මේක වෙනම පදයක් නේ. මේක තනි පදයකට තනි භාග සංඛ්‍යාවකට ගත්තනම් හරි. හරිද? රයිට්. එහෙනම් අපි මේ විදිහට කරමු. මෙතන x බෙදීම a. දැන් මේකේ බලන්න ළමයි මේ මෙයා භාග සංඛ්‍යාවක් මෙයා පූර්ණ සංඛ්‍යාවක් මේ දෙන්නම එකම භාග සංඛ්‍යාවකට ගන්න. මෙතන වාට පේනවා හරය b නේ. එහෙනම් මේකෙත් හරය b එන විදිහට ලියාගමු. එක කියන්නේ අපිට ඕන විදිහකට ලියන්න පුළුවන්. එක කියන්නේ 5 බෙදීම 5 කියලා ලියන්න පුළුවන්. එක බෙදීම c එක කියන්නේ 100 බෙදීම 100 කියලා ලියන්න පුළුවන්. හරය ලවයේ සමාන වෙන විදිහට ලියුවනම් හරි. මෙහෙම ලියන්නත් පුළුවන්. එක කියන්නේ b බෙදීම b. එහෙනම් මම මෙතන එක b බෙදීම b කියලා ලියුවා. මේක b b වලින් බෙදුවම එකයි. මෙතන y ඍණ b අඩු කිරීම y ඍණ b එන. මේ පැත්තේ x බෙදීම එක එහෙමමයි. හරිද? මම පොඩ්ඩක් මේ ටික මපනවා. ඒක නිදමදි වෙන හින්දා
හරි. එතකොට බලන්න x බෙදීම a මේ පැත්තේ අර පැත්තේ හරය දැන් පොදු හරයක් ගන්න. මෙතනත් හරය b මෙතනත් හරය b පොදු හරය නම් b හරය සමානයිනේ. ලවයට එනවා b අඩු කිරීම y. ඔන්න හරි. හරිද ළමයි? දැන් උතනින් පස්සේ මොකද්ද වෙන්නේ? a උක්ත කරන්න නම් මේ පරස්පරය ගන්න ඕන දෙපැත්තෙම. එහෙනම් මෙතන පරස්පරය ගත්තොත් a බෙදීම x සමානයි මෙතන b බෙදීම b ඍණ y. හරි දැන් a උක්ත කරන්න නම් x නැති වෙන්න ඕන. x වලින් වැඩි කරන්න දෙපැත්තම. එහෙනම් මෙතනත් මේක වැඩි කිරීම x කියන්නේ bx වෙනවා. මම එකපාරම ගත්තා. ඒ ඉතින් මේක හරේ ලවේ එකයිනේ තියෙන්නේ නේ. ඉතින් වරහන් දාන්න අවශ්‍යත් නැහැ. b වැඩි කිරීම x කියන්නේ bx කියලා ලියන්න පුළුවන්. යට b ඍණ y. එතකොට x කපල යනවා a සමානයි bx බෙදීම b ඍණ y. හරිද? ඒ ඔය විදිහට b යුක්ත කරන්න කිව්වත් ඒ හදන ක්‍රමය තමයි ඔය විදිහ. හරිනේ? රයිට් ඔක ලියාගමු. ඊළඟ මේ ගානේ ගත්තොත් මේකේ r දෙකනේ යුක්ත කරන්න ඕන. මෙන්න මේකේ අවසානට කරපු කොටස වගේ. මම ඒක නැවත හදන්න. එකයට r සමානයි එකයට r1 ධන එකයට r2. එවනම් r2 තියෙන පදේ ඉතුරු කරන් අනිත් පද අයින් කරන්න. එකයට r සමානයි එකයට r1 ධන එකයට r2. මෙන්න මේ r1 අයින් වෙන්න එපා. එකයට r1කින් දෙපැත්තම අඩු කරන්න. එකයට r1 අඩු කිරීම එහෙම නැත්නම් r1කින් එකක් අඩු කරලා දෙපැත්තම. එතකොට මෙතන කපල යනවා. ඒ භාග සංඛ්‍යාව කපල යනවා. ඉතුරු වෙන්නේ එකයට r2. මම ඒක මේ පැත්තේ ලියන්න. එකයට r2 සමානයි එකයට r අඩු කිරීම එකයට r1. හරිද? ඊට පස්සේ ළමයි මේ r2 උක්ත කරන්න ඕනේ. එහෙමනම් r2 උඩට ගන්න ඕනනේ. මේකේ පරස්පරය ගන්න එපා. මේ පරස්පරය ගන්න නැහැකි මේ පැත්තේ එක භාග සංඛ්‍යාවක් තියෙනවා. ඒතර පද කීපයක් තියෙනකොට ගන්න බෑ. එහෙනම් මේ පැත්ත එක පදයකට හරව ගන්න වෙනවා. දැන් ඔන්න ඔතෙන්දි ප්‍රශ්නයක් නේද? r සහ r1 නේ තියෙන්නේ. ඔන්න ඔය දෙන්නගේ පොදු හරය ගන්න ඕන. r සහ r1 පොදු හරය. ඉගෙන ඔය දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. ඔය දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය ඕනනම් මේක බෙදලා ගත්තාම එන්නේ r r1 කියන මේ දෙකේ ගුණිතය තමයි කුඩා පොදු ගුණාකාරය. හරිද? එහෙනම් ওই දෙකේ ගුණිතය කියන්නේ r r1 තමයි එන්නේ. ඉතින් ළමයි r r1 එහෙනම් දෙන්නගෙම හරය r r1 කරන්න ඕන. ඉතින් මෙතන r නම් r r1 කරන්න r1කින් උඩ යටයි ගුණ කරනවා. අඩු කිරීම මෙතනත් r වලින් ගුණ කරා නම් r r1 කියන උඩ යටයි දෙකම r වලින් ගුණ කරා. එතකොට එකයට r2 සමානයි. මෙතන r1 බෙදීම r r1 අඩු කිරීම r බෙදීම r r1 ඔන්න. දැන් හරය සමාන වුණා. ඒතර පොදු හරය කියන්නේ r r1 උඩට එනවා r1 අඩු කිරීම r. ඔය විදියට සංකේත වලින් දුන්නා ටිකක් බය හිතෙනවා වගේනේ. නෑනේ දෙයක් නෑ. දැන් මේ පරස්පරය ගමු r2 බෙදීම 1. එකෙන් බෙදුවා කියන්නේ r2ම තමයි. මෙතනත් එනවා r r1 බෙදීම r1 ඍණ r. ඔන්න. හරි ලියාගමු. හරි ඊට පස්සේ බලමු 12 වෙනි ගාන මේකෙන් කරන අන්තිම ගාන. කියන උක්ත කිරීමෙන් කරන අන්තිම ගාන ax සමානයි bx ඍණ c. ඉතින් මේකේ x තමයි උක්ත කරන්න ඕන. x උක්ත කරන්න එහෙනම් x උක්ත කරන්න ළමයි බලන්න x තැන් කිහිපයක තියද කියලා. ඒක පේන නේද? මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. තැන් දෙකක තියෙනවා නම් අපි ඔය දෙන්නම එක තැනකට ගේමු. එතකොට bx ඍණ c නේ මේ දෙන්නම එක තැනකට ගේන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් x අයින් කරගමු. මේ පැත්තෙන් අයින් කරන්න යනවා. එතකොට දෙපැත්තටම වෙනවා. මම මේ පැත්තෙන් x අයින් කරන්නම් එහෙනම් අඩු කරන්න bx මේ පැත්තෙනුත් bx අඩු කරා. bx අඩු කරාමනේ මේ පැත්තේ නැති වෙන්නේ. එහෙනම් මේ පැත්තෙනුත් bx අඩු කරන්න. එතකොට ax ඍණ bx සමානයි මේ පැත්තේ bx කපල යනවා. ඉතුරු වෙන්නේ ඍණ c. මොන ලකුණ ඍණ c. නිකන් ධන c නෙවෙයි ඍණ c. මෙතනින් දැන් අපි x එකක් එළියට ගන්න. වරහන් ඇතුළේ එනවා a ඍණ b. වරහන් ඉවත් කරලා බලන්න x වැඩි කිරීම ඒ කියන්නේ x වැඩි කිරීම ඍණ b කියන්නේ bx. හරිනේ? සමානයි ඍණ c එන්නේ.
එමනම් x උක්ත කරන්න නම් මේ a ඍණ b වලින් බෙදන්න. මේ පැත්තත් a ඍණ b වලින් බෙදන්න. එතකොට මේ a ඍණ b කපල යනවා. x සමානයි ඍණ c බෙදීම a ඍණ b. ඒතර මේක මෙහෙම ලියන්නත් පුළුවන්. ඍණ ඉස්සරහට දාලා c බෙදීම a ඍණ b කියලා ලියන්නත් පුළුවන්. ඔය දෙකම හරි. මෙහෙමත් හරි, අහමත් හරි. හරි ලියා ගන්න. ඊළඟ අනුමාත්‍රිකාව ආදේශය. ආදේශය බලමු. මේ ආදේශ කිරීම ගත්තොත් ක්‍රම දෙකකට හදන්න පුළුවන්. දැන් මම සූත්‍රයක් ගන්නම් v සමානයි u ධන at කියලා. හරිද? මෙන්න මේ සූත්‍රයේ දීලා ප්‍රශ්නේ කියනවා u සමානයි 10යි a සමානයි 2යි නම් t සොයන්න. ඔන්න ඔහොම ප්‍රශ්නයක් දුන්නේ කියලා හිතන්න. හරි. එතකොට ළමයි මෙන්න මේකේ අපිට පුළුවන් ඕනනම් මේ t දැන් හොයන්න ඕන. t උක්ත කරගන්න මුලින්ම t උක්ත කරලා පස්සේ ආදේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන විදියටම ආදේශ කරලා t හොයන්නත් පුළුවන්. ඒතර මම නම් හිතන්නේ මට නම් ලේසි ඔය තියෙන විදියටම ආදේශ කරලා t හොයන එක. හැබැයි ඒක කරන්න වෙන්නේ මේ කොටසේ මේ ගානේ රෝමිලක්කම් එක පළවෙනි කොටසට සමහර වෙලාවට කියනවා ඒ අවශ්‍යක උක්ත කරන්න කියලා. එහෙම කිව්වොත් ඉතින් ඒක උක්ත කරලා තමයි ආදේශ කරන්න වෙන්නේ. මේක කියලා නැත්නම් උක්ත කරන්න කියලා නැත්නම් කෙලින්ම t හොයන්න දීලා තියෙනවා. මේ තියෙන විදියටම ආදේශ කරන්න. ඔන්න බලන්න ආදේශ කරන විදිය පොඩ්ඩක් බලන්න. ඔන්න එනම් v සමානයි u ධන at කියලා සමීකරණය සූත්‍රය ලියාගත්තා. ඊට පස්සේ මේ තියෙන අගයන් එක එක දාන්න. v සමානයි 20 කියන්නේ v වෙනුවට 20 දාන්න. කියන්නේ v තියෙන තැනට 20 දාන්න ඕන. u 10යි නම් u තියෙන තැනට 10 දාන්න. එතකොට මේ අනිත් ඒවා එහෙමම ලියා ගන්න ඕන. සමාන ලකුණු මේ විදියට තියෙන්නේ. ධන ලකුණු ඍණ ලකුණු ඒව ඒ විදියටමයි තියෙන්නේ. ඒ වෙනසක් වෙන්නේ නැහැ. එකතු කිරීම මෙතන ගණිත කර්ම වෙනස් කරන්නේ. හරිද? අපි මේ උත්තර කරලා නෙවෙයි හදන්නේ. තියෙන විදියටම ආදේශ කරනවා. a සමානයි 2යි. එහෙනම් a තියෙන තැනට 2 දාන්න. ඒතර මෙතන වාට පේනවා at කියන්නේ a වැඩි කිරීම t නේද? එහෙමනම් a කියන තැනට 2 දාන්න. ඒ කියන්නේ 2 වැඩි කිරීම t. ඔන්න 2 වැඩි කිරීම t. දැන් බලන්න මේක තව පොඩ්ඩක් සුළු කරොත් 20 සමානයි 10 ධන 2t වලින් වැඩි වුණාම 2t. හරි මේ පෙළිය ලිව්ව නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ පෙළිය අවශ්‍ය නැහැ. මම තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න ලිව්වේ. එහෙනම් දැන් බලන්න t තියෙන්නේ මෙතනනේ. t නේ දැන් හොයන්න ඕනේ. කියන්නේ දැන් t යුක්ත කරන්න. ඉතින් ළමයි t ඉතුරු කරලා මෙන්න මේක නැති කරගන්න. මේ ධන ලකුණෙන් පද දෙකක් තියෙනවනේ. මෙන්න මේ පදේ නැති කරගන්න. ධන 10ක් තියෙන. එහෙනම් මොකද කරන්නේ? 10ක් අඩු කරන්න මේ පැත්තෙන්. එහෙනම් මේ පැත්තෙම 10ක් අඩු කරා. දෙපැත්තෙන්ම 10ක් අඩු කරා. එතන මෙතන ධන 10යි ඍණ 10යි බිඳුවයි. මේ පැත්ත සුළු කරොත් 20න් 10ක් අඩු වුණාම 10 සමානයි. ඉතුරු වෙන්නේ 2t. ඉතින් මෙතන t හොයන්න නම් දෙකෙන් බෙදනවා. දෙපැත්තම t සමානයි 10 දෙකෙන් බෙදුවාම 5යි. ඔන්න ඔය විදිහට තමයි ආදේශ කරලා තියෙන අගය හොයන්නේ. හරිද? ඉතින් ඔයාලට පේනව නේද මේ උක්ත කරන්න කිව්වේ නැතිනොත් ඔය තියෙන විදිහටම ආදේශ කරලා හදන එක තමයි තාම පහසු වෙන්නේ. කැමති නම් මේ උක්ත කරලා කියලා තිබ්බොත් ඉතින් නම් අනිවාර්යයෙන් උක්ත කරන්න ඕනනේ නේ. කියලා නැතුනොත් උක්ත කරලා එහෙම හදුවත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔක ලියා ගන්න. හරි ප්‍රශ්නාංක 2 වෙන සූත්‍රයේ a සමානයි b එකතු කිරීම c මෙතන වරහණක් අඩු කිරීම 2. මේක මේ දීලා තියෙනවා b වලගේ 7යි c වලගේ 6 නම් a උක්ත කරන්න. මේ සෝරි a සොයන්න. ඒතර ළමයි එතන a නම් උක්ත වෙලාමයි තියෙන්නේ. අපි ආදේශ කරලා ගමු. එනම් a සමානයි මම නැවත ලියන්නම් b ධන c ඍණ 2නේ. a සමානයි දැන් මේ තියෙන තැන් වලට යදාලා අගය දාන්න. b වෙනුවට දානවා 7. වරහණ b වෙනුවට 7 එකතු කිරීම c තියෙන තැනට 6. මෙතන අඩු කිරීම 2. ඒතර අනිත් සලකුණු එහෙමම දාන්න. ගණිත කර්ම මේ විදිහට දාන්න. වරහන් තියෙන ඒවා ඒ විදිහට දාන්න. ඒ වෙනස් කරන්න එපා. එහෙනම් a සමානයි දැන් බලන්න මෙතන වරහන තුල තමයි මුලින් සුළු කරන්නේ.
සුළු කිරීමේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන වරහනට මුලින් එහෙනම් මෙතන වරහණ ඉවත් ඇතුළ සුළු කරන්න 7යි 6යි කියන්නේ කීයද 13යි. ඒතකොට වරහණ ඉවත් වෙනවා. ඒ තනි පදයක් වෙනවනේ. ඇතුළේ පද දෙක තනි පදයක් කරා. එහෙමනම් ඒ සමානයි 13න් දෙකක් අඩු වුණාම 11. අන්න බලන්න. අමාරු නෑ. අත සුළු කිරීම ලේසියිනේ. හරි ඔක ලියා ගන්න. හරි ප්‍රශ්න අංක 3ට යම්. බලන්න සූත්‍රය දීලා තියෙනවා y ඍණ c බෙදීම x සමානයි m. මේ වගේ ගානක් කලින් කරා මතක නේද? ඔය ගාන x උක්ත කිරීම කරානේ අපි. right එහෙනම් මේක මේ මුලින්ම කියන්නේ x උක්ත කරන්න කියලා. ඒතර එහෙම කියලා තිබ්බොත් අපි x උක්ත කරලා ඉන්න ඕන. නැත්නම් මේ තියෙන විදියටම ආදේශ කරලා හදන්න පුළුවන්. නේ? තියෙන විදියට ආදේශ කරලා හදන එක ලේසි. x උක්ත කර ඉන්න ඕනේ නැහැ. දැන් කියලා තියෙන ඉඳ අනිවාර්යෙන් x උක්ත කර ගන්න ඕන. එහෙනම් නැත්නම් ඒකට ලකුණු නැති වෙනවනේ. මේ බලන්න යන රෝගිලක්කන් එක x උක්ත කරගමු. මොකද කරන්නේ? පරස්පරය අරගෙන හදන්න පුළුවන් නේ එක ක්‍රමයක්. අපි පරස්පරයෙන් හදමු. මෙතන එක තියෙන ඉඳ මම පරස්පරය මේක y ඍණ c දෙපැත්තෙම පරස්පරය ගත්තා. right දැන් එහෙනම් මෙන්න මේකෙන් ಗುಣ කරා නම් හරි දෙපැත්තම y ඍණ c වලින් දෙපැත්තම ಗುಣ කරන්න. එතකොට x උක්ත වෙනවා මේ පැත්තත්. එහෙනම් y ඍණ c උඩට එනවා යටට එනවා. එක වැඩි කිරීම y ඍණ c කියන්නේ y ඍණ c නේ. හරි දැන් මෙතන y ඍණ c කපල යනවා. ඉතුරු වෙන්නේ x සමානයි y ඍණ c බෙදීම m. නහරි x උක්ත කරා. දැන් රෝමිලක්කන් දෙකට යම්. රෝමිලක්කන් දෙකේ කියන y වලගේ 20යි c වලගේ ඍණ 4යි m වලගේ 3යි. දැන් මේ ටික ආදේශ කරමු. ආදේශ කරලා x හොයමු. x සමානයි ඔන්න මම නැවතත් ලියා ගන්නම් මෙතන y ඍණ c බෙදීම m. x සමානයි y තියෙන තැනට 20 දාන්න. ඔන්න y තියෙන තැනට 20 දැම්ම අනිත් ලකුණු ඒ විදියමයි. හරිද? ගණිත කර්ම ටික ඒ විදියට තියෙන්න ඕන ඔක්කොම. c වෙනුවට දාන්න ඍණ 4. එහෙනම් මෙතන අඩු කිරීම c වෙනුවට තමයි ඍණ 4 දාන්නේ. නැත්තම් මෙහෙම දාන්නේ නැහැ. කොහොම දැම්මොත් වැරදි. මේ තියෙන්නේ c වෙනුවට දාලා තියෙන කීයද? ධන 4. දැන් නම් මේ මං කියුණ අනිත් ලකුණු ටික හැමම ලියා ගන්න. මේ දීලා තියෙන සංකේත වලට බීජ සංකේත වලට දාන්නේ දීලා තියෙන විදියට. c වෙනුවට තියෙන ඍණ 4. එහෙනම් c වෙනුවට ඍණ 4. ඔන්න මම වරහණකින් දැම්මා. ඒවට පේනවා ඍණ 4 එනවා. හරිද? එහෙනම් හොඳට පැහැදිලිව බලාගෙන දාන්න. m වෙනුවට 3 දාන්න. හරි දැන් මේක සුළු කරමු. 20 මෙතන ඍණයි වරහණක් නිසා ඍණෙන් ගුණ වෙනවා. ඍණෙන් ගුණ වුණාම ධන 4ක් එන්නේ. ඉතින් අර කලින් විදිහට දැම්ම නම් මෙතන එන්නේ කීයද? ඍණ 4 එහෙම දැම්ම නම් වැරදි. එතන කල්පනාවෙන් ඔය ටික හදන්න ඕන. හරි? x සමානයි 24යි 24 බෙදන්න 3ෙන්. 24 3ෙන් බෙදුවාම 8යි. ඔන්න ඒකට උත්තරයකුත් ආවා. හරි ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නය a බෙදීම b සමානයි p බෙදීම q. ඒතර මේකේ මොකුත් උක්ත කරන්න කියලා නෑ. කෙලින්ම b සොයන්න කියලා කියනවා. මම කෙලින්ම ආදේශ කරනවා. උක්ත කරන්න යන්නේ නෑ. b උක්ත කරන්න යන්නේ නෑ. හරි b උක්ත කරන්න කියලා නෑනේ. කියලා නැතිනම් මම උක්ත කරන්න යන්නේ නෑ. නිකම්ම ආදේශ කරන්නම්. ඒකෙන් b හොයාගමු. a තියෙන තැනට 6 දාන්න. 6 බෙදීම b නේ දන්නේ නැත්තේ. b එහෙම ලිව්වා. p වෙනුවට 3 බෙදීම q වෙනුවට දානවා 4. ඔන්න බලන්න. දැන් අපිට මේ වගේ එකක් සුළු කරන්න පුළුවන් ළමයි හරස් කුණිතය කියලා එකක් තියෙන්නේ. සමහර ළමයි දන්නවත් ඇති, දන්නේ නැති ළමයිත් ඇති. හරස් කුණිතය කියන්නේ මේ විදිහට කතිර හැඩයට ಗುಣ කරන එක. සමාන ලකුණක් තියෙන්න ඕන මැද. ඒතර මෙතන තියෙන එක්කෙනා මෙතනින් ಗುಣ කරනවා, මෙතන තියෙන එක්කෙනා මෙතන තියෙන එක්කෙනාගෙන් ಗುಣ කරනවා. එහෙනම් මෙන්න මේ විදිහට ಗುಣ කරන එක තමයි මේ ಗುಣ කිරීම කියන්නේ. එතකොට එහෙනම් සමාන ලකුණ මැදට එනවා කොහොමද? හරස් කුණිතේ නම් මේ දෙන්න ಗುಣ කරන්න 6 වරක් 4 සමානයි b ಗುಣ කිරීම 3. මම මුලින්ම මේ දෙන්න ಗುಣ කරන්නම් b ಗುಣ කිරීම 3 කියන්නේ 3යි b. මෙතන උඩ එක්කෙනයි මෙතන යට එක්කෙනයි ಗುಣ කරන්නේ. සමානයි 6 ಗುಣ කිරීම 4. 6 වරක් 4 24ක් කියනවා. ඔන්න ඕක තමයි හරස් කුණිතේ එකපාරම ගන්නයි. මේ යට එක්කෙනා මෙයා උඩ එක්කෙනාෙන් ಗುಣ කරලා සමාන ලකුණ මේක ಗುಣ කිරීම මේකේන උත්තරය. හරිද? right දැන් එන 3යි b 24 නම් දෙපැත්තම 3ෙන් බෙදනවා. ඒතර b සමානයි 8ක් එනවා. ඒකෙත් උත්තරයක් ආව 8යි. ඊට පස්සේ බලමු ප්‍රශ්න අංක 5.
ප්‍රශ්නාංක 5 තියෙනවා 1ට v ධන 1ට u සමානයි 1ට f කලින් මේ වගේ එකක් අහුණා මේ මතකයි තියෙන්නේ නේද මේකේ v 20යි u 5යි කියලා දීලා තියෙනවා v සමානයි 20යි u සමානයි 5යි නම් f සොයන්න හරිද ඔන්න f තමයි අහන්නේ f වලගේ අහන්නේ එතකොට මේකත් මේ f උක්ත කරන්න එපා උක්ත කරන්න නැතුව කෙලින්ම ආදේශ කරන්න එකයට v වෙනුවට 20 දානවා ධන එකයට u වෙනුවට 5 දානවා සමානයි එකයට f හරිද දැන් ළමයි මෙන්න මේ දෙන්න භාග සංඛ්‍යා දෙකක් නේද මේ දෙන්න භාග සංඛ්‍යා දෙක සුළු කරන්න පොදු හරයක් අරගෙන 20යි 5යි පොදු හරය කුඩා පොදු ගුණාකාරයෙන් ගන්න එන්නේ 20මයි එවනම් මේක 20 කරන්න දෙයක් නැහැ මෙන්න මෙතන හරය 20 කරන්න 5 20 කරන්න 4න් වැඩි කරන උඩ යටයි දෙකම මේක එහෙමම තියාගත්තා. දැන් ඊතරන 20න් 1 එකතු කිරීම මෙතන 20න් 4 සමානයි 1ට f. දැන් හරය සමානයි පොදු හරය 20 ලව 1යි 4යි එකතු වුණාම 5යි. 1යි 4යි කීයද? 5ක් වෙනවා සමානයි 1ට f. දැන් ඉතින් මෙන්න මේක බෙදන්න පුළුවන් නේද? 5න් බෙදන්න පුළුවන් 5 1යි 5 4යි මොන බලන්න සරල වුණා ඒක සරල වුණා එහෙනම් එන්නේ 4න් 1 සමානයි 1ට f දැන් f නේ හොයන්න ඕන මේ බලන්න මේක යටිපැත්ත යට තමයි f තියෙන්නේ හරි ඉතින් f හොයන්න නම් මේක උඩට දාගත්තා නම් හරි ඉතින් අපිට පුළුවන් මේකේ පරස්පරය ගන්න එහෙනම් f බෙදීම 1 නේ ඉන්නේ ළමයිනේ f බෙදීම 1 කියන්නේ f මයි සමානයි 4 බෙදීම 1 එතකොට එනවා f සමානයි 4. අන්න බලන්න. එහෙමත් පුළුවන් නැත්නම් මෙතන මේ හරස් ගුණිතයෙන් හදන්නත් පුළුවන්. f වැඩි කිරීම 1 f සමානයි 4 වැඩි කිරීම 1 4. එහෙමත් පුළුවන්. දැන් මේ ගානෙත් අපි හරස් ගුණිතයෙන් හැදුවේ. ඉතින් අපිට එහෙම නැත්නම් ළමයි මේ පරස්පරය අරගෙන හදන්නත් තිබුණා. හරි. දැන් මේක තේරෙන්නේ නැති ළමයෙක්ට මෙන්න මෙතනින් පස්සේ හරස් කුණිතේ තේරෙන හරස් කුණිතේ හද එක ලේසි. තේරෙන්නේ නැත්නම් අපිට මෙතන b තියෙන යටින්ද උඩට ගන්න. මෙන්න යටට පරස්පරය ගත්ත මෙතනත් පරස්පරය ගත්ත. එහෙමත් පුළුවන්. හරි. ඉතින් මෙතන b හොයන්න නම් 6න් බෙදලා තියෙන එක 6 නැති කරගත්තා නම් හරි 6න් ಗುಣ කරනවා. මම අර පැත්තත් 6න් ಗುಣ කරනවා. එතකොට වර පේනවා කපල යනවා b සමානයි. එතන 3 වරක් 2යි 4 වරක් 2 8යි මොහොමත් වෙනවා. ඒවට එතනින් ලේසි විදියක් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? ලියා ගන්න. හරි නේද ළමයි? එහෙමනම් ඔයාලට මම හිතන්නේ මේ කරපු දේවල් තේරෙන්නේ නැති කියලා නේ. අපි එනම් මේ සූත්‍රවල යම් යම් පද උක්ත කිරීම කරා ඒ සම්බන්ධව ගැටලු සාකච්ඡා කරා. ඒ වගේම තව කරා මොනවද ආදේශ කිරීම නේ. ආදේශ කිරීමුත් ඒ වගේම ඒ අදාළ ගැටලුත් කරා. එහෙනම් අපි මේ පාඩම මෙතනින් අවසන් කරමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.